ආයුබෝවන් ඔබට අපි සූදානම් ලක් FM නැගනෝදය වැඩසටහන ආරම්භ කරන්නට හිතවතුනි අද 26 වන වැඩසටහන. දැන් මේ අරගල කලබල ASCII අපි සූදානම් වෙනවා අපනයන අරගලයට පෙළ ගැසෙමු යන මෙයින් අද සාකච්ඡා කරන්නට. අපේ ආරාධනය පිළිගෙන මැදිරියට පැමිණියේ දාස හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ කළමනාකර අධ්‍යක්ෂ චාමර උදයංග මැතිතුමා. ආයුබෝවන් ඔබතුමාට. අයිබෝන්. ඉතින් ආයුෂ බොහෝ වේවා කියලා ඔබටත් අපි ප්‍රාර්ථනා කරන අතරතුරේදී අපි අද දවසේ කතා බහ කරනවා මේ විශේෂම උදයංග මහත්මයා මේ ඩොලර් ප්‍රශ්නෙට ඉතාම වැදගත් පිළිතුරක් වේවි අද සාකච්ඡාව නේද? අපනයන අරගලයට පෙළ ගැසමු කියන මාතෘකාව කතා බහ කරන්නට අපි දැන් සූදානම්. ප්‍රවේශයක් විදිහට මම කැමති කවුද ඇත්තටම මේ චාමර උදයංග කියන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා අමිල සහ මේ ආයතනයට මම සම්බන්ධ කරගත්තට මේ වගේ කාලීන මාතෘකාවක් සාකච්ඡා කරන්නට. ස්තුතියි. ඉතින් මම දාස හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ හැටියට කටයුතු කරනවා. ඉතින් අපේ ආයතන සමූහය ගැන කතා කරන්න අවශ්‍යයි. ආයතන කිහිපයක් තියෙනවා නේ? ආයතන කිහිපයක් තියෙනවා. අපි මතක් කරමු. ඔව් අපේ ප්‍රධානම ආයතනය දාස කොයා පුද්ගලික සමාගම. ඒ කියන්නේ මේ පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන කරනවා. අනිවාර්යයෙන්ම පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදනය කරලා ලෝකයේ විවිධ රටවල් වලට අපනයනය කිරීම තමයි අපගේ මූලික අරමුණ. ඒ ආයතනය හරහා අපි සිද්ධ කරන්නේ යයි. ඊට අමතරව දාස කොකෝස් ආයතනය. ඒ කියන්නේ පොල් මදේ ආශ්‍රිත නිෂ්පාදන අපි සිදු කළා දේශීය සහ විදේශීය වෙළඳ පොළවල් සඳහා යොමු කරනවා. ඒක අපේ දාස කොකෝස් පුද්ගලික සමාගම හරහා සිද්ධ වෙනවා. ඊට අමතරව අපි අලුත් බිස්නස් ව්‍යාපාරයක් හැටියට අපි ආරම්භ කරලා තියෙනවා. කොකෝ ගාඩන් කියන ආයතනය. ඒකත් පොල් ගස තේමා කරගත්ත පරිසර හිතකාමී නිවාඩු නිකේතනයක්. ඒ වගේම ඒකට සමගාමීව බාහිර ක්‍රියාකාරකම් පුහුණු මධ්‍යස්ථානයක් හැටියට පෞෂත්ව වර්ධන නායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන ආයතනයක් හැටියට අපි ක්‍රියාත්මක කරනවා. ඒ සමගම මම එකක් නේද? අනිවාර්යයෙන්ම. ඊට සමගාමීව මම තා පොඩි දෙයක් කියන්න අවශ්‍යයි. මේ මම පොල් ආශ්‍රිත උපස්තර අපනයන කරුණන්ගේ සංගමේ වර්තමාන ලේකම් හැටියටත් කටයුතු කරනවා. ඉතින් හිතවතුනේ මෙන්න මේ ආකාරයට දැන් අපි කියනවානේ මේ කපුරුක කියලා. පොල් ගස කියන්නේ අර සිතූ පැතූ සම්පත් ලබා දෙන කපුරුක නේද? ඒ වගේ අන්වර්ථ නාමයක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි කතා බහ කරමු. එතකොට මේ චාමර උදයංග මහත්මයාගේ මේ ගම් පළාතේ එහෙම කොහොමද මූලික ප්‍රවේශයක් විදියට මූලික අධ්‍යාපන කටයුතු? ඔව් අපේ ගම් පළාත අපි ඇත්තටම පොල් ත්‍රිකෝණේ තමයි ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ අපිත් ඒ පැත්තටම යමුනා කියලා හිතන්න පුළුවන්. ඉතින් මම කුලියපිටිය ප්‍රදේශයේ අකරවත තමයි අපේ ගම. එතකොට අපේ කුරුණෑගල කුලියපිටිය නේද? කුරුණෑගල කුලියපිටිය. එතකොට මේ ඒ ප්‍රදේශයේ තමයි අපේ ව්‍යාපාර ස්ථානගත වෙලා තියෙන්නේ. ඒතර මම මූලික අධ්‍යාපනය ලැබුවේ දානගෙදර මහාවිද්‍යාලයෙන්. පාසල් ප්‍රාථමික අධ්‍යාපනය. එතනදී මම පහවසර ශිෂ්‍යත්වයේ සමත් වෙලා කුරුණෑගල සාන්තානා විද්‍යාලයට යනවා වැඩිදුර අධ්‍යාපනය සඳහා. එතනදී විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබන වාණිජාංශයෙන් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයට. එතනදී මම ඇත්තට මේකත් මේ අවස්ථාවේදී මම කියන්නම් මම 2000 මම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබපු වෙලාවේදී ඇත්ත වශයෙන්ම මේ වෙලාවේදී බොහොම කලහකාරී තත්ත්වයක් විශ්වවිද්‍යාල තුළ පැවති කාලයක්. ඉතින් ඒ කාලය ඇතුළත මම මාස 6ක් 7ක් විතර විශ්වවිද්‍යාලය තුල අධ්‍යාපනය ලබනකොට මට තේරුණා මගේ ජීවිතයේ සමහර වෙලාවට නිර්පරාදේ කාලය ගත වෙනවා කියලා. මොකද බොහෝ කාලයක් ඒ කාලය ඇතුළත විශ්වවිද්‍යාලේ වහලා තිබුණා. ඉතින් මම කල්පනා කරේ මම ඒ කාලේ විශ්වවිද්‍යාලය තුල ගත කරනවත් මම මෙතනින් එළියට ඇවිල්ලා මොකක් හරි මගේ දෙයක් ආරම්භ කරනවාද කියලා. ඒ වෙනකොටත් ඒක හරිය අපූර්ව අදහසක්. ඒ වෙනකොට සාර්ථක වුණානේ. ඒක සාර්ථක වුණා ඇත්තටම. මොකද ඒ වෙනකොටත් අපේ ඇත්තටම ගත්තොත් අපේ පවුල ව්‍යාපාරික පසුබිමකින් එන පවුලක්. මොකද මගේ පියා 1970-75 විතර වගේ කාලය ඇතුළත ව්‍යාපාරයට මුල් ගල තබලා තිබුණා. ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබුණා. ඉතින් ඒ නිසා ඒ ව්‍යාපාර පසුබිමකුත් අපේ පවුල් පසුබිමේ තිබුණා. ඉතින් ඒ නිසා මම මෙතනින් විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා මම ව්‍යාපාර කටයුතු වල සම්බන්ධ වෙලා ඒක ක්‍රමානුකූලව අපේ ව්‍යාපාරයක් දක්වා වර්ධනය කරලා තියෙනවාද. ඉතින් මට ගොඩක් සන්තෝෂයි ඒ සම්බන්ධව. ඊට පස්සේ මම කැමති කොහොමද ඔබතුමා මේ මුලින්ම ව්‍යාපාරය ආරම්භ කරේ? අර මේ මතක සටහන් නැති අපූර්ව මතක සටහන්. මොකද මේ වැඩසටහන බොහොමයක් පිරිසක් අහන විශේෂම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් අංකුර ව්‍යවසායකයන් සමහර වෙලාවට මේ වැඩසටහන අහගෙන ඉන්නවා. ඔබගේ මූලික අවධිය කැමතිද මතක් කරන්න? කොහොමද මුලින්ම පටන් ගත්තේ? අනිවාර්යයෙන්. මම අර කියාගෙන අපගේ තා පොඩි දෙයක් මට එකතු කරන්න දෙන්න අමිල. ඊට පස්සේ මම ව්‍යාපාර කරගෙන යන අතරතුර ඊට පස්සේ මට හිතෙනවා මගේ අධ්‍යාපනය
මම අවසන් කළ යුතුයි කියලා. මොකද මට තේරෙනවා ව්‍යාපාරවල යම්කිසි තැනකට යනකොට මම එක්තරා දැනුමින් හිර වෙන මට්ටමක් තිබුණා. ඒ නිසා මම නැවත වරක් විශ්වවිද්‍යාලයට යනවා මගේ අධ්‍යාපන කටයුතු සඳහා 2015 දී. මගේ වැඩිදුර අධ්‍යාපනයේ කටයුතු සඳහා. ඉතින් ඒ නිසා මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ආකාරයෙන් අවසන් කරනවා. ඉතින් ඒ නිසා මට සන්තෝෂයි ඇත්තටම ප්‍රායෝගිකව මම අත්විඳපු දේ මම න්‍යායාත්මකව ඉගෙන ගත්ත එක තැනකදී. ඉතින් මම හිතන්නේ ඒක මම න්‍යායාත්මකව පන්ති කාමරේ ඉගෙනගෙන ප්‍රායෝගිකව අත්හදනවා. අත්හදා බලනවා. ඉතින් මම හිතන්නේ ඒක හරි වැදගත් වුණා මට ඒ අවස්ථාවේදී ව්‍යාපාර ලෝකයේ ඉස්සරහට යන්න. ඉතින් අතිශය වැදගත්. ඉතින් ඔබතුමා ඊළඟට ප්‍රශ්නේ ඇත්තටම මම අපේ ව්‍යාපාරික පවුලක්. මගේ තාත්තා පියා ව්‍යාපාර ආරම්භක 1970-75 වර්ෂයේ. ඉතින් එතුමා පොල් එල්ල ආශ්‍රිතව නිෂ්පාදන කොහු නිෂ්පාදනය සහ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරමින් මේ ව්‍යාපාරයේ ක්‍රමානුකූලව කරගෙන ගියා. ඉතින් එතුමාට ව්‍යාපාරික ඥානයක් දැනුමක් තිබුණා. ඊට පස්සේ මම ඇත්තටම ඔය ආකාරයට සම්බන්ධ වෙලා අපිට පුළුවන් වෙනවා අපේ නිෂ්පාදන අපනයන වෙළඳපොළට ගෙනියනවා. මම 2001 සම්බන්ධ වුණාට පස්සේ අපි හොයනවා ඇත්තටම අපි නැත්නම් දේශීය වෙළඳපොළට සපයමින් ඉන්න මොහොතක අපිට හිතනවා මේක මෙතනින් එහාට අපි ගෙනියන්න ඕන. මොකද විශාල විදේශ වෙළඳපොළක් තියෙන අපි භාණ්ඩ තමයි මේ පොල් ආශ්‍රිත නිෂ්පාදන කියලා කියන්නේ. ජාත්‍යන්තර වෙළඳපොලේ තාමත් ක්‍රමානුකූල වර්ධනයක් තියෙන භාණ්ඩ. ඒ නිසා මේක ඉස්සරහට ගෙනියන්න ඕන ජාත්‍යන්තර වෙළඳපොළට අපි ගෙනියන්න ඕන කියන හැඟීමෙන් මම මේක සොයා බලලා මම දැන් මේ තරම් තාක්ෂණ දියුණු කාලයක් නෙමෙයි. දැන් අද සමාජ ජාල විශේෂම සමාජ මාධ්‍ය නේද? ඔව් අද දියුණුයි ඇත්තටම. අද ඉන්ටර්නෙට් එකට ගියොත් අපි විදේශ ගැනුම්කරුවෙක් හොයා ගන්නවා කියන එක බොහොම ලෙහෙසි කාරණයක්. අතේ දුරින් තියෙන අපේ ඇඟිලි දෙක දුරින් තියෙන සමහර අපේ ගනුදෙනු. නමුත් ඒ කාලේදී හරිම අපහසුයි ඇත්තටම. විදේශ ගැනුම්කරුවෙක් සොයා ගන්නවා කියන්නේ හරිම අපහසුයි. ඒ නිසා ඊටාත්ම කට්ටක් කාලා අපි ඔය වචනෙන් කිව්වොත් එහෙම අනිත් එක අපි අපනයන ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒකේ අපි අනුමැතියන් ලබා ගන්නවා කියන එකත් හරිම අපහසුයි. මොකද විවිධ රාජ්‍ය ආයතන වලින් අනුමැතිය ලබාගෙන තමයි අපනයන වෙළඳපොළට යන්න ඕන. කොහොමද ඔබතුමා ඔය කියන කට්ට එහෙම නැත්නම් බාධක මොකද්ද ජය ගන්න මොකද්ද මේ සම්දිස්ථානයක් තියෙනවද විශේෂ සම්දිස්ථානයක්? ඒකයි මේ අහන්නේ. ඔව් විශේෂ සම්දිස්ථානයක් කියලා මට හරියටම කියන්න බෑ. නමුත් සියලු දේවල් විශේෂ සම්දිස්ථාන තමයි ඇත්තටම. මම කියන්නේ අපිට පළවෙනි ගනුදෙනුකාරය හම්බ වීම. එතකොට එතනින් එහාට ගියාට පස්සේ අපි අනුමැතිය ලබන පළවෙනි කන්ටේනර් එක නැව්ගත කිරීම. අතිශය කොහොමද පළමු ගැනුම්කාරය ඔබට හම්බ වෙන්නේ? පළමු ගැනුම්කාරය අපිට හම්බ වෙන්නේ ඇත්තටම එයා ඒ වෙනකොටත් ලංකාවත් එක්ක ගනුදෙනු කරගෙන හිටපු ගනුදෙනුකරුවෙක්. ඉතින් අපිට ඒ මොහොතේදී අපනයන මණ්ඩලයේ අපිට මේ ගැනුම්කරුවන් ඒ වෙනකොටත් අදටත් ඒක තියෙනවා. අපිට ගැනුම්කරුවන්ගේ විස්තර ලබා ගන්න පුළුවන්. ඒ විස්තර වලට අපි ඊමේල් පණිවිඩය යවලා ඉතින් ඒ ආකාරයට තමයි අපි මේ ගැනුම්කරුවා සම්බන්ධ කරගත්තේ. ඉතින් සම්බන්ධ කරගෙන ඔහු පිළිබඳව අපි පිළිබඳව ඔහුට විශ්වාසය ගොඩනගා ගන්න ඕන පළවෙනිම. මේ නිසා අපි සාම්පල් කලින් යවලා අපි ගැන විස්තර කතා කරලා. ඒතර වෙබ් අඩවි කියන දෙයක් ඇත්තටම එච්චර ජනප්‍රිය නැහැ. අපේ ආයතනයේ වෙබ් අඩවියක් තිබුණේ නැහැ. ඊට පස්සේ අලුතෙන් මගේ මිත්‍රයෙක් ඒ වෙලාවේ ඔහු මාත් එක්ක විශ්වවිද්‍යාලේ හිටපු මිත්‍රයෙක් එයා IT පැත්තට ගොඩක් සම්බන්ධයි. ඉතින් එයා විසින්ම ආයත් එක්ක කතා කරලා වෙබ් අඩවියක් නිර්මාණය කරලා ඉතින් ඊට පස්සේ තමයි ඒ ගැනුම්කාරයාට මේ ඔබතුමා නොකියා කියන්නේ නව තාක්ෂණයේ ඒ කාලෙත් පාවිච්චි කරා කියන එක නේද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ හිතවතුනේ දැනුම සහ අධ්‍යාපනය අවශ්‍යයි ලංකාවෙන් එපිටට යමක් ඔබ අපනයනය කරනවා නම්. අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් ඇත්තටම මේ තරුණ ව්‍යවසායකයෙක් ඔහුගේ පියාගෙන් සහ පවුලෙන් ලැබුණු ඒ අත්දැකීම් කරන කොටගෙන මේ තරුණ ව්‍යවසායකත්වයට එනකොට ඔබතුමා මේ හරිම මේ සිනාමුසු මුහුණින් බොහොම ප්‍රසන්න විදියට ඉන්න කෙනෙක්. හරි නේද මම? අනිවාර්යයෙන්ම. මොකක් හරි රහසක් තියනවද? දෙයක් මං හිතන්නේ බොහොම සැහැල්ලුවෙන් ගන්නවා නම් හොඳයි කියලා මට හිතෙන හැමදේම. 26 වෙනි වැඩසටහනේදී විශාල පිරිසක් පැමිණියා අපිත් එක්ක සම්බන්ධතාවයේ තියෙන ව්‍යවසායකයන් අතර ඔබතුමා බොහොම සැහැල්ලුවෙන් බොහොම ප්‍රසන්න විදියට ඔබතුමාගේ ව්‍යාපාර කටයුතු මෙහෙම කරගෙන යනවද? අනිවාර්යයෙන්ම. මොකද දෙයක් මං හිතන්නේ බොහොම සැහැල්ලුවෙන් අපි බාර ගන්න තරමට තමයි අපිට ඒකේ තියෙන ප්‍රතිඵලදායකකම වැඩි වෙන්නේ. මොකද ඕනවට වඩා ඕනම දෙයක් මං හිතන්නේ අපි බොහොම ගැඹුරට ගත්තොත් එහෙම මම හිතන්නේ සමහර අවස්ථාවලදී අපි බොහොම අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා මම මෙහෙම ඇහුවොත් ඔබගේ මේ සාර්ථකත්වයේ රහස මොකද්ද?
සාර්ථකත්වයේ රහස ඇත්තටම සාර්ථකත්වයේ රහස මට එකක් කියලා කියන්න බෑ. දැන් අපි කතා කරොත් එහෙම මගේ අධ්‍යාපන මම ලබාගත් දැනුම අනිත් පැත්තෙන් අර සෑම ව්‍යාපාරිකයෙක්ම කතා කරන සියලුම දේවල් කැපවීම උත්සාහය. දැන් අපි ව්‍යාපාරිකයෙක් හැටියට ගත්තාම රැකියාවක් කරනකොට ඔහු යම්කිසි කාලයකට ඒ රැකියාව සීමා වෙනවා. අපි හිතමු පැය 8ක් පැය 10ක් වෙන්න පුළුවන් 12ක් වෙන්න පුළුවන්. ඔහු කරන කාර්ය අනුව. හැබැයි ව්‍යාපාරයක් ගත්තාම ව්යාපාරය කරන පුද්ගලයා පැය 24ම අපි දැන් මේ ඔන්නයා කියලා කියන්නේ අපි හැම වෙලේම ඒ ලෑස්ති වෙලා ඉන්නේ වැඩේට. මොකද අපි හිතමු අපි හවස් වෙලා ගිහිල්ලා අපිගේ නිවසත් එක්ක ගත කරන කාලයේදී උනත් අපි හැම වෙලේම ඇලර්ට් එකේ ඉන්නේ. මොකද්ද මේ ව්‍යාපාරී ඊළඟ අපි පිම්ම මොකද්ද ඊළඟ කටයුතු මොකද්ද එදිනෙදා ව්‍යාපාර කටයුතු වල දැන් තත්ත්වය මොකද්ද කියන එක සම්බන්ධව අපි බොහොම අපි අවධානයෙන් තමයි කාලය ගත කරන්නේ. ඒ කියන්නේ ඔබතුමා මේ අපනයන අරගලය ජයගත්තු කෙනෙක්. අරගලේ ජයගන්නට උදව් කරන කෙනෙක්. හොඳයි හිතවතුනි අපි කතා බහ කරමු මද ගීතමය විරාමයකින් අනතුරුව අද දවසේ අපි කැඳවා ගත්තේ දාස හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ චාමර උදයංග මැතිතුමා. අද අපි කතා බහ කරන්නේ අපනයන අරගලයට පෙළ ගැසමු කියන මෙයින්. ලක් පොළොව සිසාරා සංවර්ධනාත්මක රේඩියෝ නව්‍යකරණය ලක් FM නැගනෝදය. අර පෙර ගීතය අපේ සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන මේ ගීතය තමයි අද අපේ මේ උදයංග මහත්මයා තෝරාගත්තු ගීතයක්. මිනිසා සුවඳයි මලසේ. මොකක් හරි විශේෂත්වයක් තියෙනවද ඔබතුමාට මේ ගීතය තෝරා ගැනීම සම්බන්ධයෙන්? ඇත්තටම අමිල මේ ගීත දෙකක් තෝරගන්න කියලා කියවම හරිම අපහසුයි. මොකද ගීත ගොන්නක් තියෙනවා අපේ සිංහල ගීතවල. ඉතින් මේ මට විශේෂ වූ ගායකයෙක් හෝ විශේෂ වූ ගීතයක් නැහැ. මම ඕනම ගායකයෙක්ගේ හොඳ ගීත අහනවා කියන්නේ. ඉතින් සුනිල් එදිරිසිංහ මහත්මයා මම ඉතාමත්ම බොහොම ප්‍රිය කරන ගායකයෙක්. එතුමාගේ ඉතාමත්ම අර්ථවත් ගීත ගණනාවක් තියෙනවා. ඉතින් මිනිසා සුවඳයි මලසේ මම හිතන්නේ සදාතනික ගීත මේවා. ඒකේ තනුව සහ ඊට අමතරව ඒ වචන ඒ අර්ථය ඉතාමත්ම ඒපද කුමාරදාස සපුතන්ත්‍රී වගේම සංගීතය රෝහණ වීරසිංහ මහත්මයා. ඉතින් මම හිතන්නේ මේ ගීත සදාතනික ගීත මේ ගීතවල අර්ථය සදාකාලිකයි. ඉතින් මට හිතුණා මම බොහොම ආසාවෙන් රස විඳින ගීතයක්. ඉතින් මේ ගීතය තෝරගන්න ඕනේ කියලා හිතුණා. හරි. ඒ වගේම හිතවතුනි මේ අද එතුමාගේ අපේ මේ උදයංග මහත්මයාගේ උපන්දිනය. ඉතින් අපේ ලක් FM නාලිකාව විදිහට ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. සුබ උපන්දිනක් වේවා. බොහොම ස්තුතියි. හොඳයි. ඒ වගේම තවත් උපන්දිනයක් තියෙනවා වෙනදා අපේ මේ වැඩසටහන් නිෂ්පාදකවරයාගේත් උපන්දිනය. අද එතුමා සමරනවා ශ්‍රේහාන චතුරංග අපේ මාධ්‍ය සගයා. එතුමාටත් අපේ උපන්දිනයක් වේවා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේත් නිෂ්පාදන සහාය ලබා දෙනවා හේමමාලි. ඉතින් මෙන්න මේ ආකාරයට අපි අපේ වැඩසටහන අපනයන අරගලයට පෙළ ගැසෙනකොට අපේ රට සංවර්ධනය වෙයි නේද? අනිවාර්යයෙන්ම මිල. විවසායකයන් හැටියට අපේ බලාපොරොත්තු ඒකයි. විශේෂයෙන්ම අපනයන ව්‍යාපාරිකයන් හැටියට අපි අනිවාර්යයෙන් මේ බලාපොරොත්තු ඉන්නවා. බොහොම ධනාත්මකව හිතනවා. අපි දන්නවා අපි බොහෝම කෙටි කාලයක් ඇතුළත විශාල අර්බුද ගණනාවකට මුහුණ දුන්න පෞගේ කාලයේදී. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය ඊට පස්සේ කොවිඩ් අර්බුදය දැන් එතනින් එහාට ගියාට පස්සේ මේ දේශපාලන අර්බුදයත් එක්ක පැනනගිලා තියෙන ආර්ථික අර්බුදය මේ අතිශය තීරණාත්මකයි ලංකාවේ ආර්ථිකය ඉදිරියට යාම සඳහා. ඒ නිසා නමුත් ව්‍යාපාරික හැටියට මේ හැම අර්බුදයක් හමුවෙම අපි එකහෙලා කෙලින් හිටියා. මම හිතන්නේ විශේෂයෙන්ම ගත්තොත් අපනයනවල දැන් කොවිඩ් අර්බුදය 2021 තියෙන වර්ෂයේදී වුණත් අපිට අපනයනවල වර්ධනයක් ලබා ගන්න හැකියාව ලැබුණා. මම හිතන්නේ මම නිවැරදි නම් 2020 දී ඩොලර් බිලියන 11.5ක් වෙලා තිබිච්ච අපනයන බාණ්ඩ අපනයනය 2021 වර්ෂයේදී අපිට පුළුවන් වෙනවා ඩොලර් බිලියන 2.3ක් දක්වා වර්ධනය කරගන්න. මම හිතන්නේ මේක අතිශය වැදගත්. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම ව්‍යාපාරික හැටියට මේ වෙලාවේදී ලංකාවේ අපනයන ව්‍යාපාරික හැටියට අපි පසුබට වෙලා නැහැ කියන එක මේ කිසිම අර්බුදයක් හමුවේ පෙන්ලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා ඉදිරියටත් අපිට එසේම කරගන්න පුළුවන් වෙයි කියලා. ඔබට මතක ඇති මේ චාමර මහත්මයා මේ හිතවතුනි අර එක වෙලාවක මාධ්‍ය වාර්තාවක් නිකුත් වෙන එක්තරා මහාචාර්යවරියක්. ඇය සඳහන් කරනවා මේ දැන් හැමෝම හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඩොලර් එන නැත්නම් මේ විදේශ ප්‍රේෂණ එන එකම මාර්ගය තමයි මේ සංචාරක ව්‍යාපාරය. එහෙම නැත්නම් අපේ ශ්‍රමික වෙළඳපොළ කියලා. හැබැයි ඇය කියන්නේ ඒ දේවල් තියෙන්න ඕන අන්තිමට. හැබැයි මුල වෙන්න ඕන ඔබ වැනි ව්‍යවසායකයන් ගොඩ නැංවීම.
අනිවාර්යයෙන්ම ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ? ඔව් ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් ඔබ යොමු කළේ. ඉතින් ඇත්තටම අපිට අපේ රටක් හැටියට ගත්තාම අපිට ලංකාව විශේෂයෙන් ගත්තොත් ඩොලරේන ක්‍රම ගණනාවක් තියෙනවා. විශේෂයෙන් ගත්තොත් අපනයන භාණ්ඩ හා සේවා, ඊට පස්සේ ගත්තොත් විදේශ ප්‍රේෂණ, ඊට පස්සේ සංචාරක කර්මාන්තය. ඉතින් මේ සියලුම මාධ්‍යන් වලින් ලංකාවට ප්‍රේෂණය වෙන විශේෂයෙන් සංචාරක කර්මාන්තය හරහා ඩොලර් බිලියන 4.4 වගේ ප්‍රමාණයක්, විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5ක් විතර වගේ ප්‍රමාණයක් අපි නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ඇත්තටම මේ අපි බත්තොත් එහෙම මේ සංචාර කර්මාන්තය සහ විදේශ ප්‍රේෂණ කියන්නේ හරිම සංවේදී අංශයක්. ඒවා දෝලණය වෙනවා. අනිවාර්යයෙන් කාලෙන් කාලට දෝලණය වෙනවා. මොකද හරි සංවේදී. උදාහරණයක් ගත්තොත් කොවිඩ් අර්බුදයත් එක්ක මේ දෙකම කඩා වැටුණා. ඒ වගේම ළඟම උදාහරණය මේ දේශපාලන අර්බුදයක් පැහැදිලිවම. ඔව් දේශපාලන කලබලයත් එක්ක මේක බොහොම ඉක්මනට කඩා වැටුණා. ඉතින් මේ වගේ සංවේදී අංශ මත අපේ ආර්ථිකයක් විශේෂයෙන් ඩොලර් ලැබෙන ආදායම් ලැබෙන ක්‍රමවේදයක් අපි සකස් කරගන්නවද රටක් හැටියට කියන එක ගැන ඉතාමත්ම අපි දැන් හිතා බැලිය යුතු කාරණයක්. මම ඔබතුමාට කලින් කිව්වේ කොවිඩ් අර්බුදයේ කාලෙදිත් අපි භාණ්ඩ අපනයනයේ වර්ධනයක් අරන් තියෙනවා. ඒ නිසා ලෝකේ රටවල් අනිවාර්යයෙන්ම මේ භාණ්ඩ අපනයනය පිළිබඳව මූලිකත්වයක් දෙනවා. සංචාරක කර්මාන්තය සහ විදේශ ප්‍රේෂණ කියන්නේ පසුව අර කිව්වා වගේ අපි සලකන්න ඕන දේවල්. මොකද ඉතාමත්ම සංවේදී මේ දේවල්. ඉතාම ශනිකයෙන් වැඩි වෙනවා, ශනිකයෙන් අඩු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වල අපේ රටේ ආර්ථිකය රඳා පවත්වන්න අවශ්‍ය නැහැ. ඒ නිසා භාණ්ඩ අපනයනය තවදුරටත් අනිවාර්යයෙන්ම අපනයන වර්ධනයක් සඳහා අපි ආ යුතුයි. විශේෂයෙන් ඩොලර් බිලියන 12ක් අපි අවුරුදු 74ක් දැන් නිදාස ලැබලා. ඩොලර් බිලියන 12යි අපි අපනයන ආදායම හැටියට මේ වෙනකොට ලබාගෙන තියෙන්නේ. ඕක 12.74න් බෙදලා බලන්න අමිල. ඩොලර් මිලියන 160යි අවුරුද්දකට වැඩි කරගෙන තියෙන්නේ. ඉතින් බලන්න අපි කොච්චර පසුගාමී විදිහටද රටක් හැටියට මේ අපනයන සම්බන්ධව අපි කටයුතු කරලා තියෙන්නේ. මේ කරන්න බැරිකම නෙමේ නිසි සැලසුමක් නැතිකම නේද මේකට හේතුව? බොහෝ දුරට ඒක කියන්න පුළුවන් ඇත්තටම. ඒ කියන්නේ රටේ ඉදිරි අනාගත සැලැස්ම සකස් කරලා නැහැ කියන එකයි ඇත්තටම මට කියන්නත් තියෙන්නේ. මොකද අපිත් ඇත්තටම මේ අපනයන ක්ෂේත්‍රයේ සම්බන්ධ විශේෂයෙන් පොල් ආශ්‍රිත අපනයන ක්ෂේත්‍රයේ මම පොල් ආශ්‍රිත උපස්තර අපනයන කරුවන්ගේ සංගමේ ලේකම් හැටියටත් මේ විශේෂයෙන් මේ රාජ්‍ය ආයතන අමාත්‍යාංශ මේ රජයේ සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඉතින් අපිත් ඇත්තටම අපි පමණක් නෙමෙයි අපි පොල් ආශ්‍රිත තව සංගම් ප්‍රධාන සංගම් 8ක් තිබෙනවා මේ 8 එකතු වෙලා මේ පොල් ක්ෂේත්‍රය ඉතාමත් ඉහළ තැනකට ගෙනියන්න. මොකද අපි ඉස්සරහට කතා කරමු මේකේ වැදගත්කම. ඉතින් ඉස්සරහට ගෙනියන්න අපි සැලසුම් සකස් කරනවා. අපි සංගම් හැටියට අපි සැලසුම් සකස් කරලා ඉදිරිපත් කරනවා. ඉතින් ඒවා ක්‍රියාත්මක වුණොත් මම හිතන්නේ අනිවාර්යයෙන්ම හොඳ දිශානතියකට මේක යොමු කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැන් අපනයන මොන ක්ෂේත්‍රයෙන් හෝ අපනයන ශ්‍රේෂ්ඨයේදී මීට වඩා රජයේ පාර්ශ්වයේ බලධාරීන් අවධානය යොමු කළ යුතුයි කියලායි මගේ නම් විශ්වාසය. ඔබතුමාට මොකක් හරි කියන්න තියෙනවද? නැත්නම් ඔබතුමාට රජයේ පාර්ශ්වයෙන් මෙතෙක් ලැබුණු එහෙම නැත්නම් මේ අදාළ බලධාරීන්ගෙන් ලැබුණු ක්‍රමවේදේ බාධා කිරීම තිබුණාද? කාලය කාදමින් තිබුණාද? නැත්නම් දිරිගැන්වීම් තිබුණාද? මොකද ඔබතුමාට කියන්න තියෙන යෝජනාවක් විදිහට මේ වැඩසටහන අහගෙන ඉන්න බලධාරීන්ට? ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් ඇත්ත වශයෙන්ම අපනයන අපි ව්‍යාපාරික හැටියට අපනයනකරුව හැටියට අපි සාමාන්‍යයෙන් ගොඩක් දේවල් මම දන්නවා බහුතර ව්‍යාපාරිකයෝ මේක අහගෙන ඉන්නවනේ ව්‍යවසායිකයෝ සහ මේ තරුණ අනුකර ව්‍යවසායිකයන්ටත් ඇත්තටම හරි වැදගත්. කිසිම දෙයක් රජයෙන් බලාපොරොත්තු වෙන්නත් එපා, වෙන කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නත් එපා. මොකද හේතුව තමයි ඔබ ප්ලෑන් කරනවා නම් දෙයක් සමහරට රජයෙන් ඩිලේ වෙනවා නම් ඒක ප්‍රමාද වෙනවා නේ. ඒකට සැලසුම් සැලසුම් සකස් කරගෙන මේකට යොමු වෙන්න ඕන. අපි කිසිම අපනයන ව්‍යාපාරිකයෙක් ඔබ එහෙම කිව්වට රජයෙන් බලාපොරොත්තු නොවි සාමාන්‍ය කෙනෙකුට අපනයන මට්ටමට එන්න බැහැනේ චාමර මහත්මයා. ඔව් සමහර උදව් රජයෙන් අවශ්‍ය වෙනවා. දැන් අපි ගත්තොත් අමිල දැන් අපි විශේෂයෙන්ම අදාළ සහතික නිකුත් කිරීම ලියාපදිංචි වීම අනිවාර්යයෙන් මේවට බාධා කිරීම මේක තවදුරටත් පසුගාමී වෙන්න බලපානවා. විශේෂයෙන් අංකුර පුද්ගලයන් තියනවාද කාලයේ කාදමින් වෙන්නේ? ඔව් අංකුර ව්‍යාපාරිකයෙක් හැටියට අපි ආරම්භ කරනකොට මේ වගේ සමහර ස්ථානවලදී ලබා ගන්නා වූ අපි සහතික පත්‍ර ඒ වගේ දේවල් සඳහා අපිට බොහොම කාල ගත කරනවා. ඉතින් ඇත්තටම අපිට සහයක් අපිට ලැබිලා තියෙනවා. අපි සහය බලාපොරොත්තු වෙන්නේත් නැහැ. එහෙම සහයක් අවශ්‍යත් නැහැ. නමුත් අපිට අර අවශ්‍ය යටිතල පහසුකම් මේ පහසුකම් ලබා දීම ඉතාමත් වේගවත් කරලා අවශ්‍ය සැලසුම් සකස් කරන එක තමයි වැදගත් වෙන්නේ. ඒක සහ මම හිතන්නේ ඒකට වඩා වැදගත් වෙන්නේ රජයේ පාර්ශවයෙන් මේවට දීර්ඝකාලීන සැලසුම් සකස් කරන එක. විශේෂයෙන් පොල් ක්ෂේත්‍රය ගත්තොත් අපි උදාහරණයක් ඇරෙන්න 2025 කොතනද නතර විය යුත්තේ? මොකද 2025 වෙනකොට අපනයන ඉලක්කය. ඒතකොට මේ අපනයන ඉලක්කය සඳහා අපි පල්ලහැට කොහොමද මේ සැලසුම් සකස් කරන්න කියන එක සකස් කරලා ඒවා ඉදිරිපත් කිරීම තුළින් මේ අපනයන කරුවන් දිරිමත් වෙනවා. මම හිතන්නේ ඒක තමයි අතිශය වැදගත් වෙන්නේ. ඉතින් ඒවා සකස් කරාට පමණක්ම මදි. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසෙන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා නම් ලංකාවේ ව්‍යවසායකයෝ ලෑස්ති වෙලා ඉන්නේ බොහොම ලොකු තැනකට ලංකාව උස්සලා තියන්න. ඇත්තටම ඔබ කියපු කාරණේ හරියට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපේ රටේ ඊටාම ප්‍රතිශතය ගත්තොත් ඊටාම අල්පයි. මෙන්න මේකත් ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම ඔව්.
ඒකත් ප්‍රශ්නයක් ඇත්තටම. ඒකත් තමයි ඒක වෙනම පැත්තකට අපි කතා කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම අපේ මානසිකත්වය අපි හැදිලා තියෙන දැන් අපි ගත්තොත් ඔබත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් මාත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් අපි දන්නවා විශ්වවිද්‍යාලවල කළමනාකරණ පීඨ කොච්චරක් තියෙනවද. නමුත් ඒ වගේම වසරකට පිටවන උපාධාරීන් සංඛ්‍යාව අපේ රටේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් මෙච්චර ඉන්නකොට අනිවාර්යයෙන්ම. ඉතින් මම හිතන්නේ බොහොම පිරිසක් පිට වෙනවා. නමුත් ඔවුන්ගෙන් කී දෙනාද ව්‍යාපාර කරන්නේ? ඉතින් බහුතරයක් කාගේ හරි යටතේ රැක්ස්. ඔබතුමා මේ නොකියා කියන්නේ පොතට එහා ගිය ප්‍රායෝගික ක්‍රමවේදයක් අවශ්‍යයි කියලාද? පැහැදිලිවම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. හැබැයි ඒ සඳහා යම් කිසි උත්සාහයක් දරනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. මම ඒකත් මේ වෙලාවේ කියන්නද නැත්නම් මට වෙන වෙලාවක කියන්නද? අවස්ථාවක් තියෙනවා ඔබතුමා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මමත් ඇත්තටම අධ්‍යාපනය ලැබුව විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයන අංශය අලුතෙන් පිහිටෙව්වා. වසර ගණනාවකට ඉහතදී. ඉතින් මම හිතන්නේ ඒක හරහා ප්‍රායෝගික ඔබතුමා කිව්ව ප්‍රායෝගික ව්‍යාපාරිකයෙක් බිහි කිරීමට අවශ්‍ය සියලු පසුබිම් ප්‍රායෝගිකව ලබා දෙනවා. ව්‍යවසායකත්ව අධ්‍යයන අංශය. ඊට අමතරව වුණු තමත් හොඳ වැඩ කටයුත්තක් කරනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ විතරක් සමත් වෙලා විශ්වවිද්‍යාල සාමාර්ථ ලබා ගන්න බැරුව ව්‍යාපාර ආරම්භ කරලා තියෙන පුද්ගලයෝ ඉන්නවා. උන් අර මං කලින් කියපු ප්‍රශ්නෙට මම මුණ දුන්න ප්‍රශ්නෙට මුණ දීලා තියෙනවා. ඒ කියන්නේ එතනින් එහාට ව්‍යාපාරයේ ජාන්ත්‍යත්තර මට්ටමට ගෙනියන්න දැනුම අවශ්‍යයි. කියන්නේ නව දැනුම එක්කාසු කර ගන්න අවශ්‍යයි. දැනුම බලවේගය කියලා කියනවා. දැනුම බලවේගය කියනවනේ. එතකොට දැනුම විධිමත් කළගත යුතුයි. එතකොට මේ විධිමත් කර ගැනීමේදී ඇත්තටම කොහරි ආයතනයක් අවශ්‍යයි මේ සම්බන්ධව කටයුතු කරන්න. ඉතින් ලංකාවේදී ඇත්තටම ලංකාවේ මේ විශ්වවිද්‍යාල පද්ධතියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ ව්‍යවසායකත්ව අධ්‍යයන අංශය හරහා මේ කටයුතු සිද්ධ වෙනවා. ඕනෑම අයෙකුට පුළුවන් ඔවුන්ගේ පශ්චාත් උපාධිය දක්වා බාහිර ශිෂ්‍යයෙක් හැටියට ලියාපදිංචි වෙලා අධ්‍යයන කටයුතු කරන්න. හැබැයි ඔහුට බාහිර ශිෂ්‍යයෙක් හැටියට සලකන්නේ නැහැ. අභ්‍යන්තර පන්ති කාමර තුල අභ්‍යන්තර කතිකාචාර්යවරුන් යටතේ ඒ අධ්‍යාපනය හදාරන්න ඒ සියලුම දේවල් ඔවුන්ට සලසා දීලා තියෙනවා. ඒ නිසා අතිශය වැදගත්. ඊටම හොඳ අවස්ථාවක්. අපි උත්සාහ කරමු එම අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු හෝ කතිකාචාර්යවරයෙකු සම්බන්ධ කරගන්න වැඩසටහන අතරතුරේදී. ඉතින් මෙන්න මේ කියන කාරණෙත් එක්ක ඔබතුමා මේ කියන්නේ ක්‍රමවත් නියාමන ක්‍රමවේදයක් සැලසුමක් තිබ්බොත් අපේ රට ඔය කියන සංවර්ධනය කරා ඊටම ලෙහෙසින් යන්න පුළුවන් කියන කාරණේ නේද? අනිවාර්යෙන්ම පුළුවන්. ඔබතුමා කරන යෝජනාව මොකක්ද? යෝජනාව මම ඇත්තටම කියන්නේ මේ අපනයන අරගලයට. අපනයන අරගලයට ඇත්තටම අපේ මාතෘකාව අපනයන අරගලයට පෙළගැසම කියලා. පෙළගැසුම්. ඉතින් ඇත්තටම ඔබතුමා කොහොමද පෙළගැසෙන්නේ? පෙළගැසෙන්නේ. ඇත්තටම මම දැන් මේ දවස්වල බොහොම මේ කාලීන මාතෘකාව අරගලය කියලා කියන්නේ. බොහොම පරිස්සමෙන් කතා කරන්නත් ඕන. ඒක. නැත්නම් අපි ඒක තැනකට දේශපාලනේ පැත්තකට කොට වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ අරගලය කියන එක මම කොටස් දෙකකට කඩනවා මගින් නම් මයි පැත්තෙන් ගත්තොත්. එකක් තමයි දේශපාලන අරගලය, අනිත් එක ඩොලර් අරගලය. මේක මේ කොටස් දෙකට පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. හැබැයි යමෙකුට කියන්න පුළුවන් මූල්‍ය අර්බුදය එහෙම නැත්නම් ඩොලර් අර්බුදය ඇති වෙලා තියෙන්නේ දේශපාලන අර්බුදයේ කොටසක් හැටියට කියලා. මම ඒක පිළිගන්නවා. ඒක ඇත්ත. දේශපාලනයේ ගැටලු නිසා තමයි මේ ඩොලර් අර්බුදයට ලංකාව මේ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. හැබැයි අපි මේක විසඳනකොට මේක කොටස් දෙකකට කඩා ගන්නම වෙනවා. එහෙම නැත්නම් අපි දේශපාලන අර්බුදයෙන්ම මේක විසඳලා විසඳන දේශපාලන අර්බුදය අවසන් වූ තැන අපි හිතනවා නම් සියලු ඩොලර් අර්බුද නැත්නම් මූල්‍ය අර්බුද මේ රටේ විසඳනවා කියලා. මම හිතන්නේ කවදාවත් ඒක සිද්ධ වෙන්නේ ඒකට ඒ නිසා අනිවාර්යයෙන්ම මේක කොටස් දෙකකට කඩාගත යුතුයි. දේශපාලන අර්බුදේ යමෙක් ඒකට එකතු වෙලා විසඳන්න උත්සාහ කරන ගමන්ම ඊට සාපේක්ෂව මේ රටේ තියෙන පැහැදිලි අර්බුදය අද ඇත්තටම මේ ඩොලර් අර්බුදය නිසා තමයි මේ දේශපාලන අර්බුදයත් මතුවලා තියෙන්නේ. අවුරුදු 74ක් කාලයක් ඇතුළත මේ දේශපාලඥයන් ඊටාත්ම ක්‍රමවත් සැලැස්මක් රටට සාදපු නැති නිසා තමයි මේක මේ ගිනි කන්දක් මතුවෙනවා වගේ මේ අපි දැන් බොහොම දැන් හැමෝම කතා කරන විදිහට මේක ක්‍රමානුකූලව වර්ධනය වෙලා මේ අපි ගත්තොත් තොරතුරු ගත්තොත් මහ බැංකු තොරතුරු අපිට පැහැදිලිවම පේනවා. රටේ ණය ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි වෙනවා. අපනයන වර්ධනයක් වෙන්නේ නැහැ. ඒව එක තැනක නතර වෙලා තියෙනවා. මේවා වෙලා තියෙන්නේ මේ සැලසුම් නැතිකම නිසා. ඉතින් ක්‍රමානුකූලව ඇවිල්ලා ඒක අවස්ථාවකදී මේක පුපුරලා යනවා. ඉතින් මේ පහුගිය කාලේදී ඇතිවෙච්ච අර ගැටලුත් එක්ක ලෝක අර්බුදත් එක්ක ඒක ලංකාවට මුහුණ දෙන්න බැරුව යනවා. ඊට පස්සේ පුපුරලා යනවා. ඉතින් ඕක වෙලා තියෙන ක්‍රමානුකූලව අවුරුදු ගාණක් ඇතුළත. ඉතින් දේශපාලන අර්බුදය ඔය ආකාරයෙන් අවුරුදු ගාණක් ඉඳලා පැන නැගිලා අද ඒක එළියට ඇවිල්ලා තියෙනවා. එළියට ආවෙත් මේ ඩොලර් අර්බුදය නිසා ඉන්ධන ඒ වගේ දේවල් අත්‍යවශ්‍ය දේවල් ආනයනය කරගන්න බැරි වීම නිසා. ඒ නිසා දැන් අපි පැහැදිලිවම දකිනවා ඩොලර් අර්බුදය ඉතාමත්ම අතිශය තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා. ඒතොර විදේශපාලන අර්බුදය අර විසඳ ගන්න අතරතුරම සාපේක්ෂව අපි සියලු දෙනාම එක හඬින් එක හෙලා පෙළ ගැසෙන්න ඕන මේ රටට විදේශ විනිමය ගෙන්නන්න ක්‍රමවේදයන් සකස් කරගන්න. විශේෂයෙන්ම අපනයන ආර්ථිකය ශක්තිමත් කරන්න, අපනයන ආර්ථිකය වැඩි දියුණු කරන්න, ඒකට අවශ්‍ය සියලු දෙනාම ඒකට අවශ්‍ය දායකත්වය ලබා දෙන්න.
මොන අර්බුද තිබ්බත් චාමර උදයංග මහතා ඇතුළු එතුමාගේ ආයතන මේ වෙලාවේ ලංකාවට ඩොලර් ගේන ආයතන මම හරිද? අනිවාර්යයෙන්ම. ඒක නබට කියන්න දෙයක් ඇති. අනිවාර්යයෙන්ම දැන් පහුගිය කොවිඩ් කාලය ඇතුළතත් අපි ඇත්තටම ක්‍රමවේදයන් සකස් කරා කොහොමද කොවිඩ් කාලය ඇතුළත අපි වැඩ කරන්න ඕන කියලා. ඊට පස්සේ මේ පහුගිය කාලය ඇතුළත ඇතිවෙච්ච බලශක්ති අර්බුදය මේ වෙනකොටත් උග්‍ර වෙලා තියෙන බලශක්ති අර්බුදය ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ, ඊට අමතරව විදුලි බලය නැහැ නේ හිටිනවා. ඉතින් මේ කාලය ඇතුළත දැන් මේ ළඟ නැව් එනවා කියලා ආරංචියක් තියෙනවා නේද? බොහොම සුබවාදීව බලාගෙන ඉන්නවා. ඒකනේ. ඉතින් මේ කාලය ඇතුළතත් අපි බොහොම උපක්‍රමශීලීව සැලසුම් සකස් කරලා මේ වගේ කොහොමද අපි ගොඩ එන්නේ කියලා ආයතන හැටියට අපි එක ආයතන හැටියට සැලසුම් සකස් කරලා විශේෂයෙන් විදුලි බලය අනේ හිටින අවස්ථාවකදී අපිට පුළුවන් විදුලි බලය අපි දැන් උදේ සාමාන්‍ය වැඩ පන්සාර උදාහරණයක් මේ කියන්නේ. උදේ වැඩ පටන් ගන්න අපි 7:08 වෙන්න පුළුවන්. ඒතකොට විදුලි බලය කපන වෙලාව සමහර වෙලාවට දවල් හරියට මැද කාලය ඇතුළත. ඒතකොට ඒ කාලය ඇතුළත විදුලි බලය කප්පුවාම අපිට වැඩ කරන්න බෑ. ඒතකොට අපිට පුළුවන් මේ shift එක පොඩ්ඩක් වෙනස් කරගන්න. අපි උදේ 4ට වැඩ පටන් ගන්න පුළුවන්. දවස කලින් අවසන් කරන්න පුළුවන්. ඒ වගේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න තියෙන ආයතන තියෙනවා. දවස් දෙකක වැඩ එක දවසින් කරලා ඒක පහුගිය දවස් නිමාවට දෙන්න පුළුවන්. ඒ වගේ උපක්‍රමශීලී විදිහට අපිට ව්‍යාපාර වෙනස් කරගන්න පුළුවන්. මම හිතන්නේ මම කියන එක ප්‍රායෝගිකව ඔබතුමා ඊටාම සුබවාදී අදහසක් මේ පළ කරන්නේ. ඕනම බාධකයක් මගහැරගෙන මේ ගමන යන්න පුළුවන් කියලාද ඔබතුමා මේ මම කියන්නේ ප්‍රායෝගිකව කියන්නේ? මම මේ ප්‍රායෝගික පිළිතුරු කියන්නේ දැන් මේවා දීර්ඝකාලීන උත්තර නෙමෙයි. මම මේ කෙටි කාලීනව මේ අවස්ථාවේදී විසඳ ගන්න ප්‍රශ්නයක් ආවම විසඳ ගන්න ඕන සරල ක්‍රම මම මේ කියන්නේ. හැබැයි බලදාන්නොත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන. විශේෂයෙන්ම උදයංග මහත්මයා දැන් විදුලි බලය කපා හරිද්දී විශේෂයෙන්ම දැන් නිශ්චිත කාලසටහනක් හරියට ඔබ දන්නවද හරියට විදුලිය මේ වෙලාවට යයි කියලා අපිට නිශ්චිත නැහැ. මෙන්න මේකත් ප්‍රශ්නයක්. නිශ්චිතව විදුලි බලය අපි උදාහරණයක් ගමු උදෑසන 10ට මෙන්න මේ ප්‍රදේශයට ABCD කියලා කලාප වෙන කරාට අපිට ඒක පැහැදිලි නැහැ. මෙහෙම පැහැදිලි කාලසටහනක් තිබ්බනම් ඔබ වැනි ආයතනවලට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මොකද අපි උපකල්පන මත තමයි තීරණ ගන්න මේ වෙලාවේදී. ඒ වගේ තොරතුරු නැති නිසා. ඔබතුමා මේ නොකිය කියන්නේ තවමත් නිසි ප්‍රතිපත්තියක් සැලසුමක් නැහැ කියලාද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ප්‍රතිපත්තියක් තිබුණා නම් ඇත්තටම රට මේ වගේ තත්යකට එන්නේ නැහැ. නමුත් මේ මොහොතේදීත් ඇත්තටම දැන් මේ මොහොතේ අපිට කොහොමදවත් බලාපොරොත්තු වෙන්න බෑ රජය හෝ අනිත් පාර්ශ්ව වලින් නියම ප්‍රතිපත්තියක් මේ ශේනිකව සකස් වෙයි කියලා. මොකද අපි දැන් අර පැනික් සිටුේෂන් එකේ ඉන්න බොහොම කලබලකාරී වාතාවරණයක දැන් ඉන්නේ. ඒ නිසා දැන් මේ වෙලාවේදී ඇත්තටම අපි බොහොම පරිස්සමින් යන්න ඕන. දැන් නෑ පොඩ්ඩක් සෙලවෙනවා. ඒ නිසා අපි බොහොම අපිත් වැඩිපුර සෙලෙවොත් එහෙම මේනා පෙරිලා යන්න එකක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි බොහොම ස්ටෙඩි අපි බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. සහ හැම වෙලේම උපක්‍රමශීලී වෙනවා. යමෙක් අරගල කරන අතරතුර අපි ඩොලර් අරගලයටත් මේ වෙලාවේදී ඩොලර් ලංකාවට ගේන අරගලයට අපි සම්බන්ධ වෙලා ඉන්නවා. අපි වැඩියෙන් වැඩ කරනවා. උපරිම අවම පහසුකම් යටතේ උපරිම වැඩ කටයුතු සිදු කරනවා. මම වමනක් නෙමෙයි. මම ඇතුළු සමස්ත අපනයන කරුවන් මම දන්නවා. ඉතාමත්ම පැහැදිලි ඉලක්කයක සිටිනවා. උන් ලංකාවට උපරිම ඩොලර් ප්‍රමාණයක් මේ මොහොතේ ගේන කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම. ඉතින් හිතවතුනි අපි සූදානම් තවත් ගීතමය විරාමයකට යන්න. යලිත් අපි සූදානම් ඉන්න අනතුරුව ලක් FM නැගෙනෝදේ සමග එකතු වෙන්න. අපි මේ වෙලාවේ සම්බන්ධ කරනවා ජ්‍යෙෂ්ඨ බාහිර කතිකාචාර්ය ආචාර්ය ප්‍රේමසිරි ගමගේ මැතිතුමා මේ ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් කතා බහ කරන්නට. අයබෝවන් මැතිතුමනි. අයබෝවන්. ආචාර්යතුමනි ඔබතුමාගේ ගෝලයෙක් අද දවසේ ඇවිල්ලා ඉන්නේ අපේ මැදිරියට චාමර උදයංග මැතිතුමා. විශේෂයෙන්ම මේ නව දැනුම සොයාගෙන යන්න ව්‍යවසායකෙක් විදියට ඔබතුමාට මොකද කියන්න තියෙන්නේ මේ ව්‍යවසායකයන්ට දැනුම ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපනයන ශ්‍රේෂ්ඨයට පෙළ ගස්වන්නට? අනිවාර්යෙන්ම. ඉතාම සතුටු කාරණයක්. අපේ උදයංග ඔහු ඇත්තටම එක්ස්පෝර්ටර් කෙනෙක්. අපේ රටට මේ කාලෙදී ඩොලර් තමයි ලොකුම හිඟය තියෙන්නේ. එතකොට අපේ උදයංග වැනි ව්‍යවසායකයෝ ලංකාවේ අපනයන ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙච්ච සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ඉන්නවා 3700ක්. එකම මේකේ යම් ඛේදවාචකයක් තියෙනවා. ඒකට අපි හැම කෙනෙක්ම ඒකට දායක වෙන්න ඕනේ. ඔබේ ලක් FM එක ඇතුළු අපේ ලංකාවේ ඉන්න සුවසක් ව්‍යවසායක ප්‍රජාව අපේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ලංකාවේ දල වශයෙන් ඉන්නවා 85000ක්. ඒතර මේ 85000න් 3700ක් ඉන්නවා අපනයන ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙච්ච අය. හැබැයි ඛේදවාචකේ තමයි
ලංකාවට බිලියන 19ක ඇමරිකානු ඩොලර් බිලියන 19ක වගේ තමයි අපිට අපනයන ආනයන වියදම තියෙනවා. අපනයන ආදායම තියෙන ඩොලර් බිලියන 12යි. ඒතකොට ඩොලර් බිලියන 7ක තියෙනවා ලොකු අවාසියක් අපේ රටට. ඒතර මේ ලොකු අවාසිය වළක්ව ගන්න තියෙන එකම විකල්පය තමයි මේ වගේ අපනයනකරු උදයංග වගේ අපනයනකරු බිහි කරන එක. ඛේදවාචකය තමයි ලැබෙන අපනයන ආදායමෙන් 95%ක් ඒකේ ආදායම වාසිය ගන්නේ මහා පරිමාණ සමාගම්. එතකොට උදයංග වැනි සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට හම්බ වෙන්නේ 3700ක් කියන 95%කට වඩා වැඩියෙන් ඉන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත. හැබැයි අපනයන ආදායමෙන් ඒගොල්ලන්ට හිමි වෙන්නේ 5%යි. ඒ නිසා ජනමාධ්‍ය වේවා අපි වැනි වෘත්තිගුල වේවා උදයංග වැනි ව්‍යවසායිකයෝ වේවා මේ අපි ඔක්කොම එකතු වෙලා මේ 5% අපනයන ආදායම අඩුම ගානේ 50ක තත්ත්වයවත් අපේ පොඩි ව්‍යවසායකයන්ට ලැබෙන ක්‍රමවේද අපි හදමු. එහෙම වුණොත් අපිට පුළුවන් අපේ රටේ මේ පවතින ආර්ථික අර්බුදයට අනිත් පැත්තෙන් ඩොලර් අර්බුදයට විසඳුමක් ලබා දෙන කෙසේ හෝ වේවා අපේ උදයංග මේ තබලා තියෙන ඔහුගේ අපනයන වෙළඳාම අතිශය සාර්ථක වෙන්න ඕනේ. ඒ හරහා අපේ රටට ඩොලර් එනවා. ඩොලර් කියලා කියන්නේ අද වෙනකොට රත්තරන් වලටත් වඩා අතිශය වටිනා දෙයක් කියන එක මට කියන්න වෙනවා. ඒකම අපේ රටේ පුරවැසියෝ විදිහට තේ එකක් බිව්වත් ඔහු ඩොලර් යවනවා පිට රටට. කියන්නේ තේ එක ඇතුලේ තියෙනවා සීනි, ඊළඟට උණු වතුර රත් කරන්න පාවිච්චි කරනවා විදුලිය. ඒ නිසා ඩීසල් මිල යනවා. ඒ නිසා මේවා ගැනත් අපි කල්පනා කරලා ඩොලර් එළියට යන එක ඉතුරු කිරීම සහ අනිත් පැත්තෙන් ඩොලර් ගෙන එන එක වැඩි කරන එක තමයි අපේ රටට අපිට දෙන්න පුළුවන් විසඳුම. ඒ නිසා විශේෂයෙන්ම අපේ උදයංග ඔබ යන ගමනට මම කතිකාචාර්යවරයෙක් විදිහට ඔබට අනිවාර්යයෙන්ම සුබ පතනවා. ඒ වගේම ලක් FM රේඩියෝට ඔබටත් මෙවැනි මාතෘකා අද වැනි දවසක කතා කිරීම ගැන අතිශය සතුටුපත් වෙනවා. ගොඩක් ස්තුතියි සර්. ඔව්. එතකොට ආචාර්යතුමනි තවත් අතිරේක ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දන්නවා ඔබතුමා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. මැතිතුමනි දැන් වසරකට උපාධිධාරීන් පිටවන ප්‍රමාණය සරසවිවලින් ඉතාම ඉහළයි. විශේෂයෙන්ම මෙවැනි ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් ඔවුන්ට පුහුණුවක් ලබා දීම සඳහා මෙවැනි පාඨමාලා විශේෂයෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කොටගෙන ඒ වගේම තවත් විශ්වවිද්‍යාල කේන්ද්‍ර කොටගෙන ආරම්භ කර තියෙන වග අපි දැනගෙන තියෙනවා මාධ්‍ය වාර්තාවලින්. නමුත් මේ පිළිබඳව නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැති වගයි බොහොමයක් පිරිස් පවසන්නේ. මේ චෝදනාව පිළිගන්නවද? යම් තාක් දුරකට පිළිගන්නවා. අද වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශයත් මැදිහත් වෙලා ජාතික අධ්‍යාපන අමාත්‍යාංශයත් මැදිහත් වෙලා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරලා තියෙනවා මේ ව්‍යවසායික අධ්‍යාපන ක්‍රමය කියන එක. ඒ නිසා අපිට නැහැම කියන්න බෑ. මෙතන වෙලා තියෙන්නේ රටේ අපි දුප්පත් වෙලා තියෙන්නේ ඇත්තටම මුදල් සල්ලි නැතිකම නිසා නෙමෙයි, ආදායමක් නැතිකම නිසා නෙමෙයි, තොරතුරු වල හිඟතාවේ නිසා. ඒ තොරතුරු වල හිඟතාවේ පුළුවන් මේ අපේ මුද්‍රිත මාධ්‍ය සහ අපේ ඔබ වැනි මාධ්‍ය ආයතන වලට මේකට ලොකු දායකත්වයක් ලබා දෙන්න. කවුරු හරි ඉන්නවා නම් මේ වැඩසටහන අහගෙන අධ්‍යාපනයේ අපි හිතමු O level ලියනවා වර්ෂයකට දල වශයෙන් 5,25,000. A level ලියනවා වර්ෂයකට 3,00,000. මේ 3,00,000 කැම්පස් එකට අවුරුද්දකට යනවා 30,000. ඒතර මේ 30,000 එළියට යනකොට මේ 30,000ට රස්සා දෙන්න රටේ ඉඩ නැහැ. පිපිරුමක් තියෙන රැකියා පිපිරුමක්. ඒ නිසා රස්සා නැහැ. ඒ නිසා ව්‍යවසායකත්වයට යොමු වෙන්න ඕනේ. එතනදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වගේම කොළඹ විශ්වවිද්‍යාලය මේ විශ්වවිද්‍යාල දෙකේ තියෙනවා ව්‍යවසායකත්වයට ඔබට පුළුවන් PhD එකක් පවා ගන්න මාර්ග හැදිලා තියෙනවා. O level විභාගයේ නැතත් මේකට ක්‍රමාද අපේ රටේ හැදිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රජයේ තියෙන ආයතන 71ක් මේ ව්‍යවසායකත්වයට උදව් කරන. මේ 71 මොනවද කියලා අහුවොත් ගොඩක් අය දන්නේ නැහැ. IDB කියලා එකක් තියෙනවා. EDB කියලා ආයතනයක් තියෙනවා. නෙඩා කියලා ආයතනයක් තියෙනවා. ඊළඟට කුඩා ව්‍යාපාර සංවර්ධනාංශය කියලා ආයතන තියෙනවා. මේ වගේ 71ක් රජයේ තියෙනවා ව්‍යවසායකයන්ට උදව් කරන කාට හරි තමන්ගේම මුදලක් නොමැති නම් ව්‍යාපාරයක් පටන් ගන්න. ඒවට උදව් කරන සංවිධාන තියෙනවා. තාක්ෂණය ගන්න විද්‍යාවක් නැත්නම් ඒකටත් උදව් කරන ආයතන තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ විශ්වවිද්‍යාලයට ඇතුළට එන්නේ නැතුව එළියේ ඉන්න කෙනෙකුට හරි මේක අහගෙන ඉන්න කෙනෙකුට හරි පුළුවන් කොළඹ වෙන්න පුළුවන් ජපුර වෙන්න පුළුවන් මේ විශ්වවිද්‍යාල දෙකෙන් එකකට සම්බන්ධ වෙලා ඔබට ව්‍යවසායකත්ව උපාධියක් අරගන්න කැම්පස් A level පාස් නොවී උනත්. ඉතින් ඒ නිසා මේ වගේ තොරතුරු තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ තොරතුරු වලින් අපි දැනුමින් සන්නද්ධ වෙලා නැතිකම. ඒ නිසා මේක අපිට දැනුවත් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඔබ වැනි මාධ්‍ය ආයතන වලට රටේ තියෙන ජනමාධ්‍ය හරහා අපිට පුළුවන් ව්‍යවසායක සංස්කෘතියක් අපේ රටේ ගොඩනගන්න එක අමාරු දෙයක් නෙමෙයි. හොඳයි, බොහොමත්ම ස්තුතියි ඔබතුමාට.
අද අපි කතා බහ කරන්නේ අපනයන අරගලයට පෙළ ගැසුමු කියන මාතෘකාව දෙවන හෝරාවට ආයුබෝවන් චාමර මහත්මයා. ආයුබෝවන් අමිල. හොඳයි. අපි අර ආචාර්යතුමා හරි අපූර්ව කතාවක් සඳහන් කළා. අපි දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා විශේෂම ව්‍යවසායකයන් පිළිබඳව. එතුමා මේ චාමර මහත්මයා සඳහන් කළානේ අර ව්‍යවසායකත්ව සංස්කෘතියක් පිළිබඳව. ඒ වගේම මේ අර $7 බිලියන 7 අවාසියක් පිළිබඳවත් එතුමා සඳහන් කළා. මෙන්න මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුයි පාලනාධිකාරිය. මේ ව්‍යවසායකත්ව සංස්කෘතියේ එක සම්දිස්ථානයක් තමයි ඔබතුමා වැනි ව්‍යවසායකයන්. ඔබතුමාට අවස්ථාව. ඔව් අනිවාර්යයෙන්ම අමිල. ඒක හොඳ තැනක් ඇත්තටම කතා කරන්න අවශ්‍ය තැනක්. මේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ලංකාවේ මේ වෙනුවට බිහි වෙලා නැහැ කියන එක. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එම පාසල් ළමයෙක්ගේ ඉඳලා අපි හිතමුකෝ උසස් පෙළ දක්වා ඊට පස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගෙන් අපි අහුවත් එහෙම ඔබගේ බලාපොරොත්තු අනාගත බලාපොරොත්තු බොහොමයක් ඇත්තටම විවිධ ක්ෂේත්‍ර ගැන කතා කරාට අපි හිතමු ව්‍යාපාර අධ්‍යයන අංශයට මෙන්න ශිෂ්‍යයාගෙනුත් අහුවත් එහෙම එයා ගණකාධිකාරිවරයෙක් එහෙම නැත්නම් ආයතනයක CEO කෙනෙක් කළමනාකාරයෙක් වෙනවා ඇරෙන්න කවුරුවත් මං හිතන්නේ ව්‍යවසායකයෙක් වෙනවා කියලා නම් කියනවා හරි අඩුයි ඇත්තටම අපිට අහන්න හම්බ වෙනවා. ඒකට හේතුව තමයි ඔවුන්ට රෝල් මොඩල් එකක් ලංකාවේ හම්බෙලා නැහැ. මොකද ව්‍යවසායකයා කියන එක මුලින්ම අපි අර්ථ ගන්නවන්නේ පෙර අතීතයේ ඇත්තටම අපේ මේ අතීත කාලෙදිත් මේ කළුකඩ මුදලාලි එහෙම නැත්නම් මුදලාලි ඔන්න ඔය වගේ නම් වලින් තමයි මෙයා ව්‍යවසායකයා අපි දකින්නේ. ඒකට හේතුත් තිබුණා ඇත්තටම ඔවුන්ගේ ක්‍රියාකලාපය. ඉතින් සංස්කෘතියක් බිහි වෙලා තිබුණේ නැහැ ව්‍යවසායකයා කියන එක්කෙනා මේ ඉතාමත් වැදගත් සමාජයට හරි වැදගත් මේ සමාජයේ සම්පූර්ණම ක්‍රියාත්මක වෙන ව්‍යවසායකත්වයේ මත පදනම කියන එක අවබෝධ කරගත්තේ නැහැ බහුතරයක් දෙනා. ඉතින් මම හිතන්නේ ඒක තමයි අර ව්‍යවසායකයා කළුකඩ මුදලාලි එහෙම නැත්නම් මුදලාලි කියන බිස්නස්මන් කියන තැනට ගෙනිච්ච මිසක් ඔන්ටර්ප්‍රෙනර් කියන තැනට ගෙනිච්චේ නැහැ අපි. ව්‍යවසායකයා කියන තැනට ගෙනිච්චේ නැහැ. නමුත් ව්‍යවසායකයා කියන්නේ නවෝත්පාදන කරන නවීකරණය කරන ඒ වගේම අර අවදානම් බාර ගන්න වෙනස් විදිහට සිතන මේ වගේම වැදගත්ම එක විශේෂම පාරිභෝගිකයාට සේවාදායකයාට සේවාලාභියාට ගුණාත්මක භාණ්ඩයක් හෝ සේවාවක් සැපීමනේ. අනිවාර්යයෙන්ම. ඔබගේ නිෂ්පාදන ගුණාත්මක බවින් ඉහළ ඇතිනේ. ඒකනේ මෙහෙම මේ අපරායන කරන්න පුළුවන් වෙන්නේ අඛණ්ඩ ඇනෝම් ලැබෙන්නේ. කෙසේ හෝ අර කෙසෙල් ඇවරියක් කෙසේ හෝ පාට කරලා විකිරීම නෙමෙයිනේ වැදගත් වෙන්නේ. නෙමෙයිනේ වැදගත් වෙන්නේ. මම හිතන්නේ අන්න ඒක නිසා තමයි මේ ව්‍යවසායකත්වය ගොඩක් පහළට ඇවිල්ලා තියෙන ව්‍යවසායකත්වය ගැන හොඳ මතයක් සමාජේ නැත්තේ. පොඩ්ඩක් හදවතත් සංවේදී වුණා නම් මේ ආහාරය ගන්න මිනිස්සෙක් කියලා නැත්නම් මේ භාණ්ඩේ පරිභෝජනය කරන්නේ මිනිස්සෙක් මනුස්සත්වයේ නාමයෙන් කළොත් මේ හැම දෙයක්ම හරියාවෙන්නේ. අනිවාර්යයෙන් ගුණාත්මක භාණ්ඩයක් දෙනවා නම් කිසිම දවසක ව්‍යාපාරයක් වැටෙන්නේ නැහැ. බාහිර සාධක නිසා සමහරට ව්‍යාපාරය යම්කිසි තැනකදී ලාභ නොමැති තැනක හෝ අවම පිරිවැය අවම වෙන තැනකට එයි. නමුත් මම හිතන්නේ ඔබට කාලයක් එහෙම පවත්වාගෙන ගියොත් කවදා හරි දවසක අනිවාර්යයෙන්ම ඔබට ජය ගන්න පුළුවන්. ඒක තමයි මම සාමාන්‍ය අත්දැකීමෙන් දැකලා තියෙන දේ. ඉතින් මම කියන්නේ ගිය කාරණේට තව පොඩි දෙයක් එකතු කරන්න. දැන් ව්‍යවසායක සංස්කෘතියක් තියෙන රටවල් බලන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඇමරිකාව. බොහොම කෙටි ඉතිහාසයක් තියෙන. නමුත් අද බලන්න ලෝකේ ගත්තොත් ඉතාමත් ප්‍රසිද්ධ සන්නාම හැම එකම ඔවුන් ළඟ තමයි තියෙන්නේ. එතකොට ඔවුන්ගේ පල්ලෙහ සාමාන්‍ය පාසල් ශිෂ්‍යයෙක් ඇහුවොත් එimhe කවුරු වෙන්නද කැමති? එහෙම ස්ටිව් ජොබ්ස් වෙන්න කැමති කියයි. මාර්ක් සකර්බර්ග් වෙන්න කැමති කියයි. නැත්නම් ඉලෝන් මස්ක් ෆලෝ කරයි. අන්න ඒ වගේ විශිෂ්ට ව්‍යාපාරිකයන් අද ඔවුන්ගේ රෝල් මොඩල් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔවුන් ඊළඟ පරම්පරාවත් ඒ අනුසාරයෙන්ම ඔවුන් පිටිපස්සේ යනවා. ඉතින් ඒ නිසා අපිට පැහැදිලිවම ඔවුන්ගේ අනාගතයත් බොහොම අනිවාර්යෙන් අපි දකිනවා බොහොම සාර්ථකයි කියලා ඇමරිකාව වගේ රටවල. ඉතින් අනිත් අපි දකිනවා ලෝකයේම නිකන් ඒ උදාහරණ විතරයි ගත්තේ. ලෝකයේ අනිත් රටවල විශිෂ්ට සන්නාම බිහි වෙලා තියෙනවා, විශිෂ්ට ව්‍යවසායකයෝ බිහි වෙලා තියෙනවා. ඔවුන් පිටිපස්සේ ගමනක් තවත් පල්ලෙහ පරපුරක් යනවා. ඇත්තටම මේ උදයන්ග මහත්මයා අපේ රටේත් මෙහෙම හිටියා. දැන් ඔබතුමාගේ ආයතනයේ මුල් නමින් වෙන ව්‍යවසායකයෙක් හිටියා නේද? එතකොට විශාල ව්‍යවසායකයන් ගත්තාපුවාම මේ අය සමාජයේ නම් කරේ මුදලාලි කියන නමින්. එතනම ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඔවුන්ට අදාළ ඇගීම කරේ නැහැ සමාජය සහ රාජ්‍ය පාලකයන්. ඔව් අනිවාර්යයෙන්ම ඇගීම කරේ නැහැ. ඔවුන් සමාජයේ විශිෂ්ට පුද්ගලයන් කියලා ඔවුන් මම හිතන්නේ පටන් ගන්න ඕනේ හැමෝම කියන බොහොම අමාරුවෙන් දුෂ්කරව ආරම්භ කරේ කියලා. ඒ ආරම්භ කරපු ආකාරය ඔවුන් කොහොමද මේ දියුණුව ලබා ගත්තේ කියන ආකාරය පිළිබඳව පාසල් අධ්‍යාපනය තුලවත් ඇතුළත් වෙලා නැහැ. මම කියන්නේ මේ වගේ දේවල් පාසල් අධ්‍යාපනයේ ඉඳලම වෙනස් වෙන්න ඕන. එහෙම වුණොත් අර අපි හිතමු මම මේ වෘත්තියන් ගැන කතා කරනවා නෙමෙයි කියන එක වැරදි. දොස්තර කෙනෙක් එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙනවාම කියන මතයෙන් එබ්බට ගිහිල්ලා ව්‍යවසායකයෙකුත් මම වෙන්න ඕන කියන උදාහරණයක් කියමුකෝ. මෙන්න මෙහෙම උදයන්ග මහත්මයා යම් කිසි තාත්තා කෙනෙක් කැඳ ටිකක් හදාගෙන ගිහිල්ලා පාරේ විකුණනවා. ඔහුගේ දරුවා පාසලට යනවා. අර දරුවට සමාජය පරිභව කරනවා. කැඳයාගේ
පුතා කියලා. අනිවාර්යයෙන්. ඕක නේද ප්‍රශ්නේ? අනිවාර්යයෙන් මේක තමයි ප්‍රශ්නේ. ඔබතුමාට ඇති කියන්න දෙයක්. අනිවාර්යයෙන් මේක තමයි ගැටලුව. ඒ කියන්නේ ආරම්භකයේ අංකුර ව්‍යාපාරයක් පටන් ගත්තාම ඉතින් ගොඩක් දෙනෙක් ඔය වගේ සුලිසුලුකම් කරනවා. ඉතින් ඒක යම්කිසි තැනකට ආවට පස්සේ තමයි ඒ සමාජයේම උන්ට ගෞරව කරන්න පටන් ගන්න. ඉතින් මේක අපේ සංස්කෘතියේම ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියන්නේ. පැහැදිලිවම ආකල්පමය වෙනසක් අවශ්‍යයි. අධ්‍යාපන ක්‍රමයේ මේ ව්‍යවසායකත්ව අධ්‍යයනය කියන එක ඇතුළත් කළ යුතුයි අනිවාර්යයෙන්ම. රෝල් මොඩල් අපි හදා ගන්න ඕන. ඒ වගේම අපි පොළඹවන්න ඕන ව්‍යවසායකත්වයේ හරහා තමයි මේ රට දියුණු කරන්න පුළුවන්. මේ රට යම්කිසි තැනකට එනවා නම් අනිවාර්යයෙන්ම දේශපාලන කුමන වෙනස්කම් වුණත් කුමන පුද්ගලයෙක් දේශපාලන තනතුරු වලට පත් වුණත් කුමන නිලධාරීන් කුමන තනතුරු වලට පත් වුණත් කුමන දක්ෂයෙක් මහ බැංකුව අධිපති වුණත් කුමන දක්ෂයෙක් අපි හිතමුකෝ ජනාධිපති වුණත් අගමැති වුණත් නැත්නම් 225ට පත් කරත් මේ සියලු දෙනා ව්‍යවසායකත්වයේ මත තමයි පදනම් වෙන්නේ. ව්‍යවසායකයෝ නැත්තම් රටේ බිහි වෙච්ච සාර්ථක ව්‍යවසායකයෝ මේ සියලු දෙනාම අසාර්ථක පුද්ගලයන් වඩ පත්. පැහැදිලිනේ එතනත් මේ රට සංවර්ධනය කිරීම කෙසේ වෙතත් මේ අපි හිස්තනක් කියලා තියමුකෝ. පොරයක් නේද? එතනත් පොරයක් තියෙන්නේ. බල අරගලයක් තියෙන්නේ. ඉතින් අපි බලමු ඉදිරියේදී කවුරු ජනාධිපතිවරයා වේවිද කියලා බලාගෙන ඉමු. මොනවා වුණත් අපි ඔබට ආරාධනා කරන ව්‍යවසායකයෙක් විදියට මේ උදයංග මහත්මයා වගේ ඔබේ ගමන ඒ විදිහටම යන්න නේ. අනිවාර්යයෙන්ම. ඔව්. දැන් අපි මේ පොල් ගස පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕන ඔබතුමාගේ ශ්‍රේෂ්ඨය. ඔබතුමා සඳහන් කළා පොල් එල් ආශ්‍රිත සහ පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන සිදු කරනවා කියලා. මම කැමතියි මොනවද ඔබතුමා මේ පොල් එල් ආශ්‍රිත සහ ඔබතුමාගේ නිෂ්පාදනය පිළිබඳව ටිකක් දැනගන්න. ඔව් පොල් එල් ආශ්‍රිතව ප්‍රධාන කොටස් දෙකකට අපිට අඳුන ගන්න පුළුවන්. එකක් තමයි මේ පොල් එල් ආශ්‍රිත කොහොබත් කියන නිෂ්පාදනය එනවා. ඒක උපස්තර මාධ්‍යයක් හැටියට අද ලෝකයේ ඉතාමත්ම ජනප්‍රිය වෙළඳ පොලක් තියෙන භාණ්ඩයක් බවට පත් වෙලා. වගා කිරීම කටයුතු සඳහාද? පැහැදිලිවම වගා කිරීම කටයුතු සඳහා භාවිතා කරන පසෙන් තොරව කෙලින්ම කොහොබත් වල වගා කරන වගා මාධ්‍යයක් හැටියට අද ලෝකයේ ගොඩක් ඉතාමත්ම උසස් තාක්ෂණයක් භාවිතා කරන ග්‍රීන් හවුස් වල මේක භාවිතා වෙනවා. ඉතින් මම හිතන්නේ ලෝකයේ ඉතාමත් හොඳ ඉල්ලුමක් පවතිනවා, වර්ධනය වෙන ඉල්ලුමක් පවතිනවා. ඒ නිසා ලංකාව වගේ රටවල් වලට පොල් තියෙන රටවල් වලට විශාල විදේශ විනිමයක් උපයා ගන්න පුළුවන් මාර්ගයක්. ඉතින් කොහොබ නිෂ්පාදනත් අපි කරනවා. කොහොබ නිෂ්පාදන ඇතරම ලෝකයේ අපි දන්නවා ඉතාමත් වටිනා ඔය ගෘහ භාණ්ඩ ඒ වගේම අපි නිදාගන්න මෙට්‍රස් වගේ දේවල් භාවිතා හදන්න අපි ඉස්සර කොහොමෙට්ට කියලා අපි ඒක දැන් අහකට දාලා තියෙනවා. නමුත් දැන් විදේශිකයන් ඒවට යොමු වෙලා තියෙනවා. ඔවුන් කොහොමෙට්ටවල නිදාගන්න පුරුදු වෙලා තියෙනවා. කොහො කියන්නේ ඉතාමත්ම නිදාගන්න පාවිච්චි කරොත් එම හරිම සනීප මේටයක්. ඉතින් ඒක ඉතාමත්ම තාක්ෂණ අනුකූලව සකස් කරලා තියෙනවා. උන් ඒ සඳහා අපි අපනයනය කරනවා. ඉතින් පොල් එල් ආශ්‍රිතව ඔය වගේ නිෂ්පාදන තමයි කරන්නේ. ඒ වගේ මදය ආශ්‍රිතව අපි පොල් කිරි ඒ වගේම පොල් තෙල් ඩෙසිකේටඩ් ඒ වගේ අපි නිෂ්පාදන ගණනාවක්. දැන් ඔබතුමා මේ පොල් තෙල් පිළිබඳව කතා බහ කරනකොට මේ පොල් තෙල් පිළිබඳවත් මේ හරි අපූර්ව අරගලයක් තිබ්බනේ පසුගිය කාලය තුල. මම මේ සාකච්ඡාවට පෙර ආත ඔබතුමත් එක්ක සඳහන් කළා. පොල් තෙල් පිළිබඳව අපේ රාජ්‍ය නැත්නම් නිලධාරීන් විවිධ ප්‍රකාශනිකුත් කරා. ටිකක් විෂ තිබ්බට කමක් නැහැ කියලා වගේ නේ ආනයනය කළා. අපනයනය නෙමෙයි ආනයනය කළා. දැන් මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ නිෂ්පාදනයත් එක්ක මොකද කියන්න තියෙන්නේ? ඔබතුමා මොනවද නිෂ්පාදනය කරන්නේ? ඔව් පොල් තෙල් අපි අපේ ආයතනයේ සුදු පොල් තෙල් නිෂ්පාදනය කරනවා. ඒ වගේම නැවුම් පොල් තෙල් නිෂ්පාදනය කරනවා. නැවුම් පොල් තෙල් කියන්නේ අපි ගොඩක් ප්‍රසිද්ධයි වර්ජින් කොකනට් ඔයිල් කියන එක. ඒක සාමාන්‍යයෙන් ආහාර අතිරේකයක් හැටියට තමයි පාවිච්චි කරන්නේ. ඒක ටිකක් පැහැදිලි කළොත් මොනවද මේ වර්ජින් කොකනට් ඔයිල්? වර්ජින් කොකනට් ඔයිල් නිෂ්පාදනය නැවුම් පොල් තෙල්. ඒකේ අපි කුරුට්ට අයින් කරලා ඒක සෙන්ටිග්‍රේඩ් ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ කොයි මොහොතකවත් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 60ට වඩා යන්න අපි දෙන්නේ නැහැ මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ. ඒ ආකාරයෙන් තමයි නිෂ්පාදනය පොල් තෙල් නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. ඒතකොට මේකෙදී ඇත්තටම මේකේ රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. උෂ්ණත්වය වැඩි වෙන්න අපිත් කතා කරනවා. අපි කියනවා ඕනම තෙලක් වැඩි ප්‍රමාණයක් භාවිතා කිරීමේදී පොල් තෙලේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවා කියලා. ඉතින් ඒ වගේ තමයි මේක අපි සෙන්ටිග්‍රේඩ් අංශක 60ට වඩා උෂ්ණත්වයක් යන්නෝදී තමයි මේ නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා මේක මේ තෙල් සඳහා විදේශවල විශාල ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන් මේක සැලඩ් වර්ග සඳහා ඒ වගේම සමහර කට්ටිය ඉතාමත් කෙලින් භාවිතා කරනවා මේක. උදේට බොන්න වගේ දේවල් වලට භාවිතා කරනවා. ඒ නිසා මේක වර්ජින් කොකනට් ඔයිල් කියන එකට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඊට අමතරව සුදු පොල් තෙල් එක අපි නිෂ්පාදනය කරනවා. සුදු පොල් තෙල් එක දේශීය පරිභෝජනය සඳහා දාසකෝගස් කියන සන්නාම නාමයෙන් තමයි අපි ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් අපේ පොල් තෙල් වලට 5 star කියන රේටින් එක හම්බෙලා තියෙනවා. 5 star රේටින් එක කියලා කියන්නේ පොත් සංවර්ධන අධිකාරියත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් ඒ වගේම පාරිභෝගික අධිකාරියත් එකතු වෙලා වසරක් තුල කරන ලද ක්‍රියාවලි නිරීක්ෂණයකින් ලබා දෙන සහතිකයක්. මේක අතිශය වැදගත්. මේක ලංකාවේ බොහොම සීමිත ප්‍රමාණයකට තමයි තියෙන්නේ. මුලදීම ආයතන 7කට තමයි ලංකාවේ හම්බුනේ. පළවෙනි ආයතන 7 එකක් අපේ ආයතනේ. අපි නිෂ්පාදන ක්‍රියාවලිය තුල ඔවුන්
ලබා දෙන නිර්ණායකයන් මත තමයි ඉඳගෙන නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා අපිට 5 star rating තියෙන ලංකාවේ පොල් තෙල් බ්‍රෑන්ඩ් 7න් එකක් දාස කොකෝස් කියන බ්‍රෑන්ඩ් එකේ. නිසා අපි බොහොම සන්තෝෂෙන් පාරිභෝගිකයන් හොඳ දෙයක් දෙනවා. ඔබතුමා කෙලස් එක සඳහන් කළත් දැන් ඔබතුමාටත් අභියෝගයක් ඇතිනේ මේ අමුද්‍රව්‍ය සපයා ගැනීම. දැන් කොළඹ ප්‍රදේශයේ ගම්පහ ප්‍රදේශයේ මේ පැත්ත අපි උදාහරණයක් විදිහට ගත්තොත් පොල් ගෙඩියක් රුපියල් 100ට අධිකයි. එතකොට මේ ආකාරයට මිල යනකොට 100ට 150ට අධිකයි සාමාන්‍යයෙන් නිවස පරිභෝජනය සඳහා. එතකොට කොහොමද අපනයනය කරන්නේ? ලංකාවටත් පොල් මදිව තියෙද්දි මේකට විසඳුමක් තියෙනවද ඔබතුමා? ඔව් ඇත්තටම මේ අමුද්‍රව්‍ය හිගකම ඇත්තටම හරි කියපු කතාව දීර්ඝ කාලීන ගැටලුවක් වෙන ප්‍රශ්නයක්. මොකද හේතුව තමයි අපි විදේශ වෙළඳ පොලට යනවා නම් විශේෂයෙන් අපි තරංකාරී විය යුතුයි මිලේදී. මොකද අපි විතරක් නෙමෙයි පොල් අපනයනය කරන රටවල් තව තායිලන්තයේ පිලිපීනි ඉන්දුනීසියාව වගේ ගත්තොත් එහෙම ඉතාමත් විශාල ප්‍රමාණයෙන් පොල් පළදාවන් තියෙන රටවල්. ඒ නිසා අපි තරං කරන්න ඕනයි. විශේෂයෙන් අපේ ආසන්න ඉන්දියාව. ඉතින් තරං කරන්න ඕන සමග ජාත්‍යන්තර වෙළඳ පොලේ. මොකද කවදාරි දවසක වරක මට මතකයි බිත්තරත් ආනයනය කළා. ඔබිතරත් ආනයනය කවදාරි දවසක පොල් ගෙඩියත් ආනයනය කරන්න ඕන. ඒකට ඔබතුමාට තියෙනවද උත්තරයක්? ඔව් මෙහෙමයි. දැන් ඒකටත් ඇත්තටම පහුගිය ඔබ මම දැන් දැනගෙන ඇහුවද කොහොමද ඇත්තටම මේ වගේ කතිකාවතක් පහුගිය කාලේදී ගොඩ නැගුණා. මොකද අපනයන සැලසුම් කලාපයක් වෙනමම සකස් කරලා පොල් ආනයනය කරලා ඒ සැලසුම් කලාපය තුල සකස් කරලා ආය නැවත නිෂ්පාදන හැටියට ප්‍රතිඅපනයනය කරන්න. ඉතින් ඒකත් හොඳ ව්‍යාපෘතියක්. ගැටලුවක් නැහැ. නමුත් ඊට වඩා මම හිතන්නේ සාර්ථක තිරසාර කාර්යයන් ගණනාවක් අපිට මේ මොකද මේ උදයන්ග මහත්මයා ටිකක් බාධා කළේ ඉතා විශාල රාජ්‍යායතන ප්‍රමාණයක් තියෙන පොල් සංවර්ධන මණ්ඩලයේ පොල් සංවර්ධන අධිකාරිය වරක පොල් ඇමතිවරයෙකුත් හිටියා. අනිවාර්යයෙන්ම ප්‍රතිඵල තියෙනවද මේ වගේ? ඇත්ත වශයෙන්ම ඔවුන්ට දවුන් දායකත්වය ලබා දෙනවා. නමුත් අර වෙලා තියෙන ගැටලුව තමයි දේශපාලන අධිකාරිය හරහා අර නිවැරදි ඉලක්ක සකස් කරලා ඉලක්ක කරා ගමන් කිරීමට අවශ්‍ය නායකත්වය ලබා නොදීම කියලා මම හිතනවා බොහෝ වෙලාවට. නැත්තම් පොල් සංවර්ධන අධිකාරිය එහෙම ගත්තොත් පොල් ඔබතුමා වගේ පොල් පර්යේෂණ ආයතනය පොල් වගා කිරීම මණ්ඩලය කියන ප්‍රධාන ආයතන තුනක් මේ පොල් ක්ෂේත්‍රය තුලම තියෙනවා. ඔවුන් සැලකිය යුතු වෙහසක් දරනවා මේක අවශ්‍ය තැනට ගෙනියන්න. නමුත් වෙලා තියෙන්නේ කඩින් කඩ විඩින් විඩේ මම හිතන්නේ ඇමතිවරුන් මාරු වෙනවා. ඒක ඇමති කෙනෙක් ගිහිල්ලා අනිත් ඇමති කෙනා යනකොට සම්පූර්ණ ප්‍රතිපත්ති වෙනස්. මොකද ජාතික ප්‍රතිපත්තියක් අපිට කොයිකටවත් නැහැ. ඒ නිසා අපි අර ඒ මාරු වෙනකොට එයාගේ ප්‍රතිපත්තිය තමයි ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ වගේ හේතු නිසා 2025 මොකද වෙන්නේ 2030 මොකද වෙන්නේ 35 මොකද වෙන්නේ කියන ඉලක්ක සකස් කිරීම හරිම අඩුයි. සකස් කරත් ඒක ක්‍රියාත්මක වීම හරිම අඩුයි. විශේෂයෙන්ම දැන් පොල් ඔය කියපු අමුද්‍රව්‍ය පොල් ගෙඩි සපයා ගැනීම ඔබගේ ශේෂ්ත්‍රයේදී විශේෂයෙන්ම දැන් ඔය ඉඩම් කට්ටිවීම මෙන්න මේ කියන මේ ප්‍රශ්නෙත් බලපානවා නේද? අනිවාර්යෙන් බලපානවා. ඉඩම් කට්ටිවීම අපි ප්‍රධාන ප්‍රශ්න තුනක් හඳුනාගෙන තියෙනවා පොල් පළදාව අඩු වෙන්න හේතුව මොකක්ද කියලා. අපි සංගම් වශයෙන් ඇත්තට මේක අධ්‍යයනයක් කරලා අපි තව හොයාගත්තේ. සහ මේ රාජ්‍යය අපි කලින් කියපු පොල් සම්බන්ධ ආයතනත් එක්ක එකතු වෙලා. ඒකදී අපි හඳුනාගත්ත මූලික දේ තමයි පොල් සමහර ලංකාවේ තියෙනවා පොල් ත්‍රිකෝණයෙන් එපිට සමහර වෙලාවට පොල් ඒ ජාතික කර්මාන්ත සඳහා පොල් කර්මාන්ත සඳහා යොමු වෙන්නේ. උදාහරණයක් ඇරලා ගත්තොත් මොනරාගල අපිට අම්පාර වෙන්න පුළුවන්. ඒ වගේ ඈත පළාත්වල පොල් තියෙනවා. නමුත් ඒ පොල් අපේ නිෂ්පාදන කර්මාන්ත වලට වාණිජ කර්මාන්ත වලට එන්නේ නැහැ. ඉතින් මේක එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පළවෙනි දේ. දෙවෙනි එක තමයි අපේ දැනට පවතින පොල් නිෂ්පාදන මේ පොල් වතු වල තියෙන පොල් නිෂ්පාදනය මම හිතන්නේ ඵලදායීතාවය ගොඩක් අඩු වෙලා තියෙනවා. වාර්ෂික පොල් වක්කරයකට තියෙන පොල් ගෙඩි ඵලදායීතාවය මම හිතන්නේ 500ට වඩා අඩු ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. මේක නැත්තම් සාමාන්‍යයෙන් 650 700 වගේ ප්‍රමාණයකට ඊටත් වඩා වැඩි ප්‍රමාණයකට ගෙනියන්න පුළුවන්. ඉතින් ඵලදායීතාවය ක්‍රමානුකූලව අඩු වෙලා තියෙනවා අක්කරයකට ලැබෙන පොල් ගෙඩි ප්‍රමාණය. ඉතින් මේක ක්‍රමානුකූලව වැඩි කරගත යුතුයි. ඒකට පොල් පර්යේෂණ ආයතනයේ තියෙනවා පොල් වගා කිරීම මණ්ඩලයේ තියෙනවා. උන්ගේ උපදෙස් යටතේ මේ වගේ ඉඩම් නැවත වරක් සස්ත්‍රීක කරලා ගන්න පුළුවන්. තුන්වෙනි කාරණේ තමයි අපි අර ඔබතුමා කිව්ව පොල් ඉඩම් කට්ටි වීම. ඒක අතිශය තීරණාත්මකයි. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් බස්නාහිර පළාතේ පොල් ඉඩම් සමහර ඒවා කට්ටි නොකර බෑ කියන තත්ත්වයට එනවා. මොකද ජනගහනයත් එක්ක සහ වාණිජ කටයුතු සඳහා. ඉතින් ඒ වගේ වුණාම අපිට කරන්න තියෙන එකම විකල්පය තමයි අඳුනාගත්ත වගා කළ හැකි ලංකාවේ තව ඉඩම් අපි අඳුනාගෙන තියෙනවා සහ අඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි ගත්තොත් උතුරු නැගෙනහිර වගේ පළාත්වල තවට අඳුනා ගන්න පුළුවන් වගා නොකළ ඉඩම් තියෙනවා රජයට සම්බන්ධ. ඉතින් මේ වගේ ඉඩම් පෞද්ගලික ව්‍යවසායකයන්ට ලබා දෙනවා නම් වගා කරන්න නැවත දීර්ඝකාලීන බදු ක්‍රම යටතේ ඔබ සූදානම්ද?
අනිවාර්යයෙන්ම අපි සූදානම්. ඒ වගේම ඔබ ලේකම් පොල් ආශ්‍රිත උපස්තර අපනයනකරුවන්ගේ සංගමේ ලේකම් මේ විදිහට රජයට බලධාරීන්ට යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. පැහැදිලිවම ඇත්තටම ඔයා හොඳ තැනකට ගෙනාවේ. අපි ඇත්තටම සංගමයක් හැටියට අක්කර 1500ක වගේ ප්‍රමාණයක් අපි ඉල්ලුවා. මොකද අපේ සංගමේ අපනයනකරුවන් තමයි බහුතරයක් ඉන්නේ. සියලු දෙනා අපනයනකරුවන්. ඉතින් ඔවුන් ආර්ථික අතින් සන්නද්ධයි. ඔවුන්ට හැකියාව තියෙන ආයෝජනය කරන්න. ඒ නිසා ලැබුණු ප්‍රතිචාර මොනවද? ඇත්ත වශයෙන්ම අපි ඉඩම් බලන්නත් ගියා ඇත්තටම. ඒ වගේ අපිට ඉඩම් හම්බුණා, ඉඩම් ලැබුණා කියන්නේ අපිට පෙන්නවා. ඉතින් නමුත් එතනින් එහාට ක්‍රියාවලිය සම්බන්ධව ඉතින් යම්කිසි මන්දගාමී ස්වභාවයක් තියෙනවා. ඔබතුමා කාටද මේ යෝජනා ඉදිරිපත් කළේ? ඇත්තටම මේක මහවැලි අධිකාරියට සම්බන්ධ ඉඩම් තමයි පෞද්ගලීකරණය කරන්න කතා කරලා තිබුණේ. නමුත් නිසි ප්‍රතිචාරයක් නැහැ. ප්‍රතිචාරය හරිම මේ මන්දගාමී ඇත්තටම. බලධාරීනි මෙවැනි ව්‍යවසායකයන් ගොඩනංවන්නට ඔබගේ මැදිහත්වීම රේජු මැදිහත්වීම අවශ්‍යයි. විශේෂම පොල් කියන්නේ අපි කිව්වනේ කලිනුත් කප්රුක කියලා. මෙවැනි නිෂ්පාදන 150කට 200කට ආසන්න ප්‍රමාණයක් පොල් ගසෙන් අපිට ගන්න පුළුවන්. ඒක පැහැදිලි නිසා අපි ඔබට ආරාධනා කර සිටිනවා ව්‍යවසායකයන් දිරිගන්වන්නට අපනයන අරගලයේ ජය ගන්නට බලධාරීන්ටත් අවධානය යොමු කරන්න කියලා. හොඳයි. චාමර මහත්මයා ඔබ ඊළඟට තෝරගෙන තියෙන ගීතය ජගත් වික්‍රමසිංහ මහත්මයා ගායනා කරන ඔබේ සිනා ළඟ නේත නැවතුණදා. ඔව්. මොකද රහස? ඇත්තටම මේ ගීතය ගොඩක් මම හිතන්නේ බිරිඳත් අහගෙන නැති මේ දාවේ. ඇත්තටම බිරිඳ නිසා තමයි මේක තෝරගත්තේ. මොකද අපි ඇත්තටම මට හොඳ බිරිඳක් හොඳ යහළුවෙක් ඇත්තටම හම්බෙලා තියෙනවා. ඇයත් අපේ ව්‍යාපාර වලට ගොඩක් සම්බන්ධ වෙලා මට ගොඩක් උදව් කරනවා. ඉතින් අපේ දරුවන් දෙදෙනෙක් ඉන්නවා. කොහොම හොඳ ජීවිතයක් අපි සතුටින් ගත කරනවා. ඉතින් මම හිතන්නේ මේ සින්දු අහන හැම මොහොතකම මට ඇයව මතක් වෙනවා. ඉතින් අපේ අතීතේ මතක් වෙනවා. ඉතින් මම බොහොම ආදරය කරන ගීතයක්, ලෙන්ගතු ගීතයක්. ඉතින් ඒ නිසා අනිත් එක ජගත් වික්‍රමසිංහ කියලා කියන්නේ සදාතනික ගායකයෙක්. ඉතින් මේ ගීතේට මම බොහොම කැමතියි. ඒ නිසා ඔබගේ උපන්දින දවසේ අපි ඒ ගීතය හමු ඇය වෙනුවෙන් නේද? අනිවාර්යයෙන්ම. හරි. දැන් අපි ඒ ගීතය හමු. සාරවත් දේශයක අභිමානය සමග නවෝත්පාදන යුගයක අන්ධහැරය ලක් FM නැගනෝදය. හොඳයි ඔබ යළිත් ලක් FM නැගනෝදය සමග අද අපි කතා බහ කරන්නේ මේ අරගලය අස්සේ අපනයන අරගලයට කොහොමද පෙළ ගැහෙන්නේ කියන කාරණේ. මේ පිළිබඳව කතා බහ කරන්නට අපිත් එක්ක එකතු වෙනවා දාස හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ චාමර උදයංග මැතිතුමා. ඉතින් හිතවතුනි ඔබට පුළුවන් අපිට යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න ලියන්න ලක් FM නැගනෝදය ලක් FM ගුවන්විදුලිය අංක 296 ගාලහන්දිය කිරිබත්ගොඩ. ඒ වගේම ඔබට පුළුවන් WhatsApp පණිවිඩයක් එමු කරන්න 077 106 106. චාමර මහත්මයා දැන් ඔබතුමා මේ සඳහන් කළානේ ඔබතුමාගේ ආයතන කිහිපයක් තියෙනවා මේ පොල් ආශ්‍රිතව නිෂ්පාදනය කරන්නේ. පොල් ලෙල් ආශ්‍රිතව නිෂ්පාදන සහ පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන. අර පොල් තෙල් ගැන කතා බහ කළා වගේම පිටිකල පොල් කිරිනේ. මේ පිළිබඳව ටිකක් කතා බහ කරන්න ඔබතුමාට අවස්ථාව තියෙනවා. ඔව්. මේවා පාවිච්චියට හොඳයිද? දැන් විවිධ මේ අදහස් තියෙනවනේ. සාමාන්‍යයෙන් නැවුන් පොල් කිරි වලට වඩා මම මෙහෙම ඇහුවොත් ඔය කියන පිටිකල පොල් කිරි පාවිච්චිය සම්බන්ධයෙන් මොකද තියෙන අදහස? මම හිතන්නේ වර්තමානයේ ඉතින් ගොඩක් ඒකට යොමු වෙනවා පහසු තකා. ඉතින් අපි ගත්තොත් එහෙම දැන් පිටිකල් පොල් කිරි භාවිතා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. ඒක ගුණාත්මක විවිධ සන්නාම යටතේ තියෙනවනේ. තියෙන ගුණාත්මක අතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳයි. නමුත් අපි හිතුවොත් එහෙම අපි අතින් පොල් මිරිකලා ගන්නකොට ලැබෙන රසය සහ පිටිකල් පොල් කිරි අතර රසය යම් කිසි වෙනසක් ඇති. ඒක දකින්න කෙනෙකුට. නමුත් ඇත්තටම දැන් යොමු වෙන්නේ ගොඩක් වෙලාවට ඒක තමයි වෙනද පොළ අපිට ට්‍රෙන්ඩ් එක කියලා කියන්නේ ට්‍රෙන්ඩ් එකත් වෙලා තියෙන ඇත්තටම පිටිකල් පොල් කිරි සඳහා යොමු වීම. මොකද ඒක නිසා පොල් ගෙඩියෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය පිටිකල පොල් කිරි වලින් ගන්න පුළුවන්. මොකද හේතුව තමයි පිටිකල පොල් කිරි වලට පොල් කිරි ලබා ගන්න යන්ත්‍ර අනුසාරයෙන්. ගෙදර හදනකොට අතින් මිරිකන්නේ. එතකොට යම් කිසි ප්‍රමාණයක් අපත යනවා. ඒ නිසා අර පොල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ගොඩක් වෙලාවට පොල් සංවර්ධන අධිකාරිය පවා දැන් මේ වෙනකොට ප්‍රචාරණය කරන්නේ පිටිකල පොල් කිරි වලට යොමු වෙන්න කියලා. ඉතින් ඒකේ පැති දෙකක් තියෙනවා. රසයේදී යම් කිසි පැත්තක් තියෙනවා. නමුත් ගුණාත්මක භාවයෙන් අපි දකින්නේ ගැටලුවක් තියෙනවා. ඒ වගේම ඔබතුමා මේ අර තරුණ ව්‍යවසායකයෙක් කියලා කිව්වනේ. දැන් ඔබතුමා මේ පොල් ගස කේන්ද්‍ර කරගෙන තවත් ආයතනයක් ආරම්භ කරනවා. ඒ තමයි මේ කොකෝ ගාඩන් කියලා.
මේ මොකද්ද මේකේ වෙනස? ඔව් ඇත්තටම අපි මේ කල්පනා ඒක කළා ටිකක් වෙනස්. ඔව් වෙනස් දෙයක්. ඇත්තටම මේ අපේ කුලියපිටිය ප්‍රදේශයේම තමයි අතන පොල් වතු ගොඩක් අපිට දක්නට ලැබෙනවා. ඉතින් පොල් තමයි අපේ ව්‍යාපාරවල පදනම. ඉතින් පොල් ගස තේමා කරගෙන නිවාඩු නිකේතනයක් ආරම්භ කරන්න ඕනයි කියලා අපි දේශීය සංචාරකයන්ටද දේශීය සහ විදේශීය සංචාරකයන් දෙපිරිසටම අපි මේක විවෘත කරලා තියෙනවා. ඉතින් ඒකේ ඇත්තටම ඔබට ගාවොත් එහෙම දැක බලා ගන්න පුළුවන් පොල් ගස තේමා කරගැනීමෙන් තමයි සියලු දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ සහ අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒක හරහා අපි අපේ සංචාරක නිකේතනයට යන හැමෝටම මේ පොල් ආශ්‍රිතව කරන නිෂ්පාදන සම්බන්ධව දැක බලා ගන්නත් හැකියාව ලැබෙන අපේ කර්මාන්ත ශාලා උන්ට නරඹන්න පුළුවන්. මේ අවස්ථාවේ අත්දැකීම් අපි උන්ට ලබා දෙනවා. ඉතින් පොල් ගසත් එක්ක තමයි අර ඔබතුමා කිව්වේ කප්රුක අපේ සංස්කෘතියක් අපිට හැදිලා තියෙන පොල් ගසත් එක්ක. ඉතින් ඒ සංස්කෘතිය තවදුරටත් ඉස්සරහට ගෙනියන්න තමයි අපේ බලාපොරොත්තුව. නිවාඩුවක් ගත කරන අතරතුරේදී ව්‍යවසායකෙක් වෙන්නේ කොහොමද කියලාත් ඔබට ඉගෙන ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අවස්ථා මොනවාද කියලා අපි පෙන්නනවා. මොනවාද ඔයාලට දැන් ගන්න පුළුවන් අවස්ථා කියලා. ඊට අමතරව ඇත්තටම මම තව දෙයක් අමිල මට කියන්න ඕන. අපි පෞරුෂත්ව පුහුණු වැඩසටහන එතන ක්‍රියාත්මක කරනවා. අපේ බොහොම හොඳ මඩුල්ලක් ඉන්නවා. ඉතින් ඔවුන් කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් නායකත්ව පුහුණු සහ පෞරුෂත්ව පුහුණු වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අපි බොහොමයක් විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වෙලා කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ වැඩසටහන් සහ ආයතන සම්බන්ධව ආයතනවල කාර්ය මණ්ඩලය සඳහා අපි වැඩසටහන් තවදුරටත් කරගෙන යනවා. හරි අපූර්ව ව්‍යවසායකෙක්. අපේ 26 වෙනි වැඩසටහනට අපිට ඔබට ඔබ හමුවට ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණා. ඇත්තටම දැන් පොල් ශාස්ත්‍රයේ ගත්තාපුවාම අපනයන ශාස්ත්‍රයට ඊට වැදගත් කියලා අපි කලින් සඳහන් කළා. කොහොමද ඒක වැදගත් වෙන්නේ ඔබතුමාට අනුව? ඔව් අමිල. සමස්තයක් විදිහට. සමස්තයක් විදිහට ඒක හොඳයි. අපි කනිවාරෙන් කතා කළ යුතුයි. මොකද අපි ගත්තොත් අපි අපනයනේ අර කලින් කිව්වා වගේ අපි කතා කරා ඩොලර් බිලියන 12යි. එතකොට මේකේ ප්‍රධානම අපි මූලිකම ගාමන්ස් එහෙම නැත්නම් ඇඟලුම් තමයි මූලිකවම පේන්නේ. ඩොලර් බිලියන 5කට ආසන්න ප්‍රමාණයක් ඇඟලුම් වලින් ලංකාවට ලැබෙනවා. එතකොට මෙතනින් දෙවෙනි ස්ථානයේ වගේ ලැබෙනවා තේ වලට ඩොලර් බිලියන 1.5ක විතර වගේ ප්‍රමාණයක්. ඊළඟට රබර් ඩොලර් බිලියන 1 වගේ ප්‍රමාණයක් ලංකාවට ගේනවා. ඊට පස්සේ තමයි පොල් ක්ෂේත්‍රයේ අපිට දක්නට ලැබෙන්නේ පොල් ආශ්‍රිත නිෂ්පාදන. මේකෙන් පසුගිය වර්ෂයේ 2021 වර්ෂයේ ඩොලර් මිලියන 830ක වගේ ප්‍රමාණයක් අපිට ලංකාවට ගේන්න හැකියාව ලැබිලා තියෙනවා. අපේ ඉලක්කය 2022 වගේ වෙනකොට ඩොලර් බිලියනයක් කරා අපිට ලං වෙන්න පුළුවන් වෙයි කියලා. ඒක අතිශය තීරණාත්මක, අතිශය වැදගත් ලංකාව වගේ රටකට. ඉතින් මං හිතන්නේ මේක වැදගත්ම කාරණේ තමයි අපි ඩොලර් මිලියන 830 ලබා ගන්නේ. අපි දන්නවා ලංකාවේ පොල් නිෂ්පාදනයේ ගෙඩි බිලියන 3යි මේ වෙනකොට. එතකොට ගෙඩි බිලියන 3ෙන් ගෙඩි බිලියන 1ක් භාවිතා කරලා අපි ඩොලර් මිලියන 830ක ආදායමක් ලංකාවට ගේනවා. තව මිලියන 2ක් දේශීය පරිභෝජනය කරනවා සහ අපත යනවා. ඉතින් මම කලින් කිව්වේ මේවා එකතු කිරීමේ වැඩපිළිවෙලක් අපි සකස් කරන නිරන්තරයෙන් කටයුතු කරනවා. තව අපත යන සහ දේශීය පරිභෝජනය කරන මිලියන 2කින් එකක් අපනයනයට භාවිතා කරන්න පුළුවන් නම් දැන් අපි එකක් භාවිතා කරලා 1 බිලියනයක් ගෙඩි බිලියනයක් භාවිතා කරලා ඩොලර් මිලියන 830ක් ගෙන අපි අපනයන කරුවන් හැටියට තවත් මිලියනයක් මේ ක්ෂේත්‍රයට ගෙනාවොත් එහෙම අර ඔබ කිව්වා වගේ මිලත් අඩු වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපනයන ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍යත් ලැබෙනවා. අපනයන ආදායම දෙගුණයක් දක්වා වැඩි කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔය ශාස්ත්‍රයට රැකියා කිහිපයකුත් එකතු වෙනවා. අනිවාර්යයෙන්ම රැකියා විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. අද ඍජු සහ වක්‍ර රැකියා ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් උපස්තර ක්ෂේත්‍රයේ මගින් විතරක්ම ලබා දෙනවා මේ ලංකාවට. ඉතින් ඉතාමත්ම පැතිරුණු ව්‍යාපාර ජාලයක් තියෙනවා මේ පොල් ආශ්‍රිතව. ඉතින් මම ගත්තොත් මම කියන්න ගියේ ඉතින් මේක මේ 830 අපිට දෙගුණයක් කරගෙන ඩොලර් මිලියන 1.5-2කට ආසන්න ප්‍රමාණයකට අපේ මේ අපනයන ආදායම වැඩි කරගන්න පුළුවන්. ඒක තේ අපනයනේ ආදායමට සමාන වෙන්න ඉඩ තියෙනවා. ඒ තරමට අපිට මේකේ පොටෙන්ෂල් එකක් තියෙනවා. මේකේ විභවයක් තියෙනවා කියන එක කියන්න ඕන. ඉතින් අපි ඇගලුම් කර්මාන්තය ගත්තොත් අපනයන සාපේක්ෂව ආනයන ප්‍රවිශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ශුද්ධ අපනයන ප්‍රමාණය හරි අඩුයි. ඉතින් මේ වගේ දේශීයව අමුද්‍රව්‍ය සපයා ගනිමින් කරන නිෂ්පාදන විශේෂයෙන් තේ පොල් රබර් මේ වගේ අලුත් නිෂ්පාදන කරමින් ජාත්‍යන්තර සන්නාම බිහි කරමින් රට ඉස්සරහට යන්න අවශ්‍ය හැකියාව ලබා ගත්තොත් කෘෂි නිෂ්පාදන හරහාත් අනිත් නිෂ්පාදනය ගැන මම කතා නොකරනවා නෙමෙයි නිෂ්පාදනත් අවශ්‍යයි. රට අපනයන ක්ෂේත්‍රය ඉතාමත් ඉහළ තැනකට ගෙනියන්න පුළුවන්. දැන් ඔබතුමාගේ මේ ශාස්ත්‍රයට සම්බන්ධ වෙන කෙනෙක් හිටියොත් විශේෂයෙන්ම රැකියාවක් ලබා ගැනීම සඳහා දැන් මේ වැඩසටහන අහගෙන ඉන්න කෙනෙකුට කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන්? දුරකථන අංකයක් තියෙනවද? කොහොමද මොන වගේ රැකියාවක්ද කරන්න පුළුවන්? නැත්නම් ස්වර රැකියාවක් විදිහට? අනිවාර්යයෙන්ම මේක ඇත්තටම මේ රැකියාවකට වඩා මම කියන්නේ තමන්ගේ ව්‍යාපාරය පටන් ගන්න කියලා. ඒකේ හොඳ අවස්ථාවක් තියෙනවා. මම මේක පොඩ්ඩක් කියන්නම්. ඇත්තටම දැනට මේ ආදාළ නිෂ්පාදනයෙන් ඔබතුමාගේ ආයතන දුන්නොත් බාර ගන්නවද? අනිවාර්යෙන් බාර ගන්නවා. මම හිතන්නේ අපිට අමුද්‍රව්‍ය අර ඔබතුමා කිව්වා වගේ අමිල කිව්වා වගේ කලින් මේ අමුද්‍රව්‍ය හිගකමක් තියෙනවා. ඇත්තටම මොකද අමුද්‍රව්‍ය මේකට ලැබීමේ අඩුකම
කොහොමත් තියෙනවා. ඉතින් පොල්ලිල් ලංකාපුරා තියෙනවා. කාට හරි පොල්ලිල් එකතු කරලා මේ අපිට අපි කියනවා කොහුබත් සහ චිප්ස් කියලා අපි ඒකට කියන්නේ පොල්ලිලි කැබලි කියලා කියන්නේ. මේවා නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම, වෙළඳපොළ සහ ඒ අවශ්‍ය සියලුම ව්‍යාපාරික දැනුම අපි ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඒකට අවශ්‍ය සමහර වෙලාවට පොල් සංවර්ධන අධිකාරිය සහ අනිකුත් ආයතන හරහා පහුගිය කාලය ඇතුළත මම හිතන්නේ ආධාර පවා ලැබුණා. ඉතින් ඒ වගේ දේවල් සඳහාත් උන්ට යොමු කරන්න පුළුවන්. කවුරු හරි මේක අහගෙන ඉන්න ව්‍යාපාරයක් පටන් ගන්න, පොල් ආශ්‍රිතව පටන් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් විශේෂයෙන් අපනයන ක්ෂේත්‍රයේ මේ අමුද්‍රව්‍ය නිෂ්පාදනයෙන් ආරම්භ කරන්න පුළුවන්. චිප්ස් කියන්නේ පොල්ලිලි කැබලි, කොහු සහ කොහුබත්. මේ සඳහා යොමු වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය සියලුම දැනුම අර මම කලින් කිව්වා වගේ වෙළඳපොළ ඒ පහසුකම් අපිට සපයා දෙන්න පුළුවන්. විශේෂයෙන් මා පෞද්ගලික ව්‍යාපාරික මගේ ව්‍යාපාරය සහ අපි සංගමයක් හැටියට ගත්තොත් ඒ සංගමයේ සියලුම අපනයන කරුවන් ඉන්නවා. ඉතින් ඒ අපනයන කරුවන් හරහාත් මේකට විශාල දායකත්වයක් දෙන්න පුළුවන්. ව්‍යාපාරයක් පටන් ගන්න හොඳ විභවයක් තියෙනවා කියන එක මට කියන්න පුළුවන්. දුරකථන අංකයක් මතක් කරමු. මම දුරකථන අංකය කියන්නම් 037 22 91 425. හරි. 037 22 91 425 037 22 91 425 කියන දුරකථන අංකයට කතා කරලා ඔන්න ඔබට පුළුවන් නිර්මාණශීලී ව්‍යවසායකයෙක් වෙන්න. අනිවාර්යයෙන්. හරි. හොඳයි, ඔබ යලිත් ලක් FM නැගනෝදය සමග අවසාන විනාඩි කිහිපය අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ දාස හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ චාමර උදයන්ගේ මැතිතුමා. වෙලාව වේගෙන් ගලාගෙන යනවා. ඒකත් අරගලයක්. නොදැනීම කාලේ ගත වුණා. හොඳයි. දැන් ඔබතුමා මේ කලින් සඳහන් කරපු කාරණාත් එක්ක ඔන්න අපි යලිත් අර දුරකථන අංක ටිකක් මතක් කරමු. කවුරු හරි කෙනෙක් ඉන්නෝ නම් අහගෙන සම්බන්ධ වෙන්න පුළුවන් ව්යාපාරයක් ආරම්භ කරන්න නේ. තමගේ කාලය ක්‍රමවත් පාවිච්චි කරනවා නම් දිනු වෙන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. ඒ කියන්නේ අපි අවස්ථා නෑ කියලා ගැහුවට එතරම් අපි අවස්ථා ගොඩක් උඩ ඉන්නේ. ඒක සොයා බලන්න නැතිකම තමයි තියෙන්නේ. අර අපි ආචාර්යතුමා කතා කරලා කිව්වා වගේ ඇත්තම තොරතුරු මදිකමත් එක ප්‍රශ්නයක්. හැබැයි අපි සොයා බලන්න ඕන. මොනවද අපිට ව්‍යාපාරයක් පටන් ගන්න තියෙන අවස්ථා කියලා. ඇත්තට මේ අවස්ථා අපි අවට තමයි තියෙන්නේ. ව්‍යාපාරික ලෝකෙත් අපි කතා කරන්නේ අවස්ථා තියෙන අපි අවට අපි සොයා බලන්න ඕන. මොනවද අපිට තියෙන අවස්ථා කියලා. ඒ සොයා බලලා අපිට නිවැරදි අවස්ථාව තෝරගෙන එතෙන්ට යොමුනොත් ඉතින් සාර්ථක වෙන්න පුළුවන්. ඔබගේ නිවසේ තියෙන පොල් කට්ට, පොල් ලෙල්ල මේ දේවල් අපනයන ශ්‍රේෂ්ඨයට සම්බන්ධ කරන්න හොඳ අවස්ථාවක් මේක. අනිවාර්යයෙන්ම. 0.3 22 91 425 අපි යලිත් කියනවා 0.3 22 91 425 විශේෂයෙන්ම තරුණ ප්‍රජාවට නේද? දැන් ඇතැම් වෙලාවට අපි මේක චෝදනාවක් නෙවෙයි, නමුත් හැමෝම කියන චෝදනාවක් තමයි අර විශේෂයෙන්ම ත්‍රිරෝධරත මහත්වරුන් ඕන් විශාල කාර්යභාරයක් කරන ප්‍රවාහන ශේෂ්ත්‍රයට නමුත් කාලයේ කාදමීමක් කියලා වරක හිතනවා. ඔබතුමාට තරුණ ප්‍රජාවට කියන දෙයක් ඇති. ඔව්, මම එක ක්ෂේත්‍රයක් යොමු වශයෙන් මේ ෆෝකස් කරන්න නැහැ. අතර මෙහෙමයි. ඕනෑම ක්ෂේත්‍රයකට යම්කිසි පරිමාණයක් තියෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය ප්‍රමාණයට ඒ ඔපචුනිටි එක දැකලා ඒකටම යොමු වෙනවා කියලා කියන්නේ ඒතකොට එතන අතිරික්තයක්. දැන් ඔබතුමා කියවගේ 3 wheel ගැන අපි කතා කරන්නේ ඒක අතිරික්තයක් තියෙනවා. ඒ අපි ෆෝලිං වලින් අපි දකිනවා. තාමත් විශාල 3 wheel ප්‍රමාණයක් ඉඳලා තිබෙනවා. ඒක එපා කියන එකවත් ඒක හොඳ නෑ කියන එකවත් නෙමෙයි මේ කියන්නේ. වැඩි. ඒක වැඩි. එතන එහෙම නැත්නම් යාළුට තිබුණ එතන නිර්මාණශීලී දෙයක් කරන්න ඉතින්. හේතුව තරුණ ශ්‍රමයනේ චාමර මහත්මයා අපරාධ මේ තරුණ ජවයනේ. ජවය. ඉතින් අපි විදේශ රටවල් වලට ගියාම අපි දකිනවා වුන් කාලේ කොතරම් දුරට කළමනාකරණය කරගන්නවද කියලා. ඉතාමත්ම කාලේ කළමනාකරණය කරගන්නවා සහ කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. කිසිව පුද්ගලයෙක් තමන්ගේ නියමිත නිමාඩු කාලය ඇරෙන්න රාජකාරී කරන කාලය ඇතුළත නිමාඩු ගන්න නැහැ. ඉතින් නිමාඩුවෙන් ගත කරන්නේ විවේකයෙන් ගත කරන්නේ නැහැ. ඔවුන් ඒ රාජකාරිය කරනවා නම් යමයි කාර්ය ඉෂ්ට කරනවා නම් ව්‍යාපාරයක් වේවා තමන්ගේ රැකියාවක් වේවා ඒකට යොමු වෙලා ඒ විඩුවෙන් කාලය ගත කරනවා. ඉතින් අපි මුදලින් කියමුකෝ සාමාන්‍යයෙන් මේ කාලය තුළ අපි සාමාන්‍යයෙන් ගවේෂණය කළොත් පර්යේෂණයක් කළොත් උපරිම රුපියල් 5000කට වඩා දවසේ ලාභයක් උන්ට හොයාගන්න බෑ. හැබැයි ඔබ කියන කාරණේ හරියට කළොත් ඉතා විශාල මුදලක් දිනකට හොයාගන්න පුළුවන්. දැන් මං කියපු අනිවාර්යයෙන්ම දැන් මං කියපු අවස්ථාව ගත්තොත් එහෙම ඒ අවස්ථාවේ මගේ ආරම්භක අවස්ථාව ගත්තොත් එහෙම සාමාන්‍ය රුපියල් ලක්ෂ 2.5-3කට තමයි පහුගිය කාලය ඇතුළත ආයෝජනය කරන්න පුළුවන්කම තිබුණේ. දැන් හැබැයි දැන් තියෙන උද්දමනයත් එක්ක පොඩි මිල වැඩිවීමක් වෙලා ඇති. ඉතින් අපි හිතමුකෝ අවම ලක්ෂ 5කට අඩු ප්‍රමාණයකින් ආයෝජනය කරොත් එහෙම ඔය සමහර ව්‍යාපාර වලින් ලාභයට වඩා වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන්. මාසයකට ලක්ෂ 1.5ක දෙක වගේ ලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඕක මම කියන්නේ අවම මට්ටමින්. තවදුරටත් උන්ට වැඩි ආයෝජනයක් කරන්න පුළුවන් නම් ක්‍රමානුකූලව
මේක දෙගුණ තෙගුණ කරගන්න පුළුවන් සහ එතනින් එහාට අපනයන ව්‍යාපාරයක් දක්වා යන්න අවශ්‍ය මගේ හෙලි කරලා දෙන්න පුළුවන්. ඉතින් අපි සැදී පැහැදී ඉන්නවා ඒක දැන් අත්විදින පුද්ගලයෝ හැටියට කවුරු හරි එහෙම කෙනෙක් ඉන්නවා නම් උන්ට අත දෙන්න. මම යලිත් ඔබතුමාට ආරාධනා කරනවා අවසාන වශයෙන් මේ තරුණ ප්‍රජාවට ඔබතුමා මොකද දෙන පණිවිඩය අවසාන වශයෙන්? ප්‍රථම වශයෙන් සහ අවසාන වශයෙන් මම කියන්නේ රැකියා පොලිමේ ඉන්න එපා. ඔබ රැකියා නිර්මාණකරුවෙක් වන්න. ඒක තමයි පළවෙනිම දේ. මමත් සිතුවේ ඒක තමයි කවුරු හරි යටතේ රැකියා කරනවට වඩා මම රැකියා නිර්මාණය කරන පුද්ගලෙක් වෙනවා කියන එක පිළිබඳව අපේ පෞල් පසුබිම ඉඳලාම අපි ඒ තිබුණ පසුබිමත් එක්ක මම හිතුවා. ඉතින් රැකියා නිර්මාණකරුවෙක් වන්න මම හිතන්නේ ඊට අමතරව ඔබ හිතන්න ඕන ඔබට අවස්ථාවන් තියෙන ඔබේ පරිසරයේ ඒක උකහා ගැනීම ඔබේ දක්ෂතාවය. ඔබ නිරන්තරයෙන් ඔබට ව්‍යාපාරික අවස්ථා මොනවද තියෙන්නේ කියන ගැන හිතන්න. ව්‍යාපාරික හෝ වේවා ජීවිතයේ මොනියම් හෝ වේවා අවස්ථා තියෙන පරිසරය. ඉතින් ඒ උකහා ගන්න උත්සාහ කරන්න. සහ නෙට්වර්කින් කියන එකත් මම මේ අවස්ථාවේදී කියන්නම්. පුද්ගල අන්තර් පුද්ගල සම්බන්ධතාවය අතිශය වැදගත්. ව්‍යාපාර හෝ වේවා ඕනම රැකියාවකට වේවා. අපි දෙන්න හම්බුනේත් ඒ වගේ ක්‍රමයකින්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ වගේ අවස්ථාවන් හම්බෙන්නේ මම හිතන්නේ අන්තර් පුද්ගල සම්බන්ධතාවය ඉතාමත් හොඳ තත්යකට පවත්වා ගන්නත්. මේවා මම හිතන්නේ පොඩි ටිප්ස් මම මේ කිව්වේ. ඉතින් මේ වගේ දේවල් තුලින් ඔබට ජීවිතේ ජය ගන්න පුළුවන්. අපි මොකටද තරහ වෙලා ඉන්නේ නේ? අනිවාර්යයෙන්ම. හරි. මැතිතුමනි අපේ මේ වැඩසටහන ලක් FM නැගනෝදේ වැඩසටහනේ තේමාවක් තියෙනවා. ඒ තමයි සාරවත් වූ දේශවික අභිමානය සමග නවෝත්පාදන යුගයක අඳුරය. ලක් පොළොව පුරා පතුරවන සංවර්ධනාත්මක රේඩියෝ නව්‍යකරණය කියලා. මොකද හිතෙන්නේ වැඩසටහනේ 26 වන සම්පත්දායකයා විදිහට? මම හිතනවා මම අතිශය වාසනාවන්තයි මේ වගේ ඵලදායි වැඩසටහනකට ඵලදායි සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න ලැබීම සම්බන්ධව. ඉතින් විශේෂයෙන්ම ඔබතුමා ආරාධනා කරපු වෙලාවේ මම ලක් FM ආයතනයත් බොහොම හොඳින් දන්නවා. මොකද ලක් FM ආයතනය බොහොම හොඳ වැඩසටහන නිරන්තරයෙන් ප්‍රචාරය කරන ආයතනයක්. ඉතින් මම හිතන්නේ මේ වැඩසටහනත් අතිශය කාලෝචිත සහ මම හිතන අනාගතයටත් හොඳ ආයෝජනයක් වෙයි මේ වැඩසටහන. ඔබතුමා බොහොම හොඳින් මේ වැඩසටහන කරගෙන යනවා. අමිල මම ඔබතුමාට ආශිර්වාද කරනවා මේ වැඩසටහන සාර්ථක තලයකට ගෙනියන්න කියලා සහ තව තවත් සම්පත්දායකයන් මෙතෙන්ද ගෙනල්ලා අපිට පුළුවන් වෙයි බොහොම හොඳ අරගලයක් කරන්න අපනයන අරගලයකට ගෙනියන්න ඩොලර් අරගලයට ගෙනියන්න මේ රට එතෙන්ට යොමු කරන්න හැකියාව ලැබෙයි කියලා හිතනවා. ඉතින් සියලු දෙනාටම බොහොමත් ස්තුතියි. විශේෂයෙන්ම ලක් FM ආයතනයට විශේෂයෙන් ඔබතුමාට ඔබ දෙපළටම ගොඩක් ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. මම මේ අවස්ථාවේදී මේ අවස්ථාව අරගෙන පොඩ්ඩක් මම ස්තුති කළ යුතු පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා මම ගැන මතක් කළ යුතුයි. විශේෂයෙන්ම මගේ පියා ව්‍යාපාරි බංකුව මුල්ගල තැබිය එතුමා පීදාස මුණසිංහ මහත්මයා අදටත් අපේ ආයතන අපි ගැන සොයා බලනවා. එතුමාගේ හොඳ නායකත්වයක් තිබුණා. ඉතින් එතුමා ඒ වගේම මගේ සහෝදරයා මේ වෙනුවට දාස්කුකෝස් ආයතනයේ කළමනාකර අධ්‍යක්ෂ වශයෙන් ඒ සියලු දේවල් කර්තව්‍යයන් කරගෙන යනවා. එතුමාත් පෙරදින විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය හදාරලා අද ව්‍යාපාරවල සම්බන්ධ වෙලා ලොකු හයියක් වෙලා ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඒ වගේම මගේ ගෙදර බිරිඳ සහ දරුවන් දෙදෙනා මට බොහොම හොඳ වටපිටාවක් සකස් කරලා දෙනවා මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න. ඉතින් මේ සියලුම දේවල් මැද සහ විශේෂයෙන්ම මම මතක් කරනවා අතිශයින්ම මගේ සේවක මණ්ඩලය. ඔවුන් ඉතාමත්ම හොඳ කැපවීමෙන් සහ විශ්වාසවන්ත ලෙස අපේ ඔවුන්ගේ ආයතන මේ ආයතන ඔවුන්ගේ ආයතන ඇත්තටම අපි නිරන්තරයෙන් කියන්නේ ඔවුන්ගේ ආයතන මේ වගේ මේවා ඉදිරියට ගෙන යාම ඔවුන් සියලු දෙනාගේම ජයග්‍රහණයක්. ඒ නිසා ඔවුන් ලබා දෙන දායකත්වයත් ඔවුන් මාතිශය මේ අවස්ථාවේදී ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා සහ ඔවුන්ගේ දායකත්වය පිළිබඳව මම සතුටු වෙනවා. ඉතින් එහෙනම් ගොඩක් ස්තුතියි ඇත්තට මේ අවස්ථාව ලබා දුන්නට. හොඳයි ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේම අද දවසේ ඔබගේ උපන්දිනය අපි සුබ උපන්දිනයක් කියන ගමම ඒ වගේම ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ හිතවතුනි අපි සම්බන්ධ කරගත්තේ අපනයන අරගලයට පෙළ ගැසමු කියන මාතෘකාව ඔබත් එක්ක කතා බහ කරන්නට දාස හෝල්ඩින්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ චාමර උදයාග මැතිතුමා. බොහොමත් ස්තුතියි ඔබතුමාට. ගොඩක් ස්තුතියි. ඒ වගේම අද දවසේ නිෂ්පාදන දායකත්වය ලබා දුන්නා හේමමාලි. ලබන සතියේ අපි හමු වෙමු. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. මම අමිල රත්නායක.